රයිට් සාකච්ඡා කරන්න පටන් ගමු. 7 වෙනි ප්‍රශ්න පත්‍රය 2018 බස්නාහිර පළාත් දෙවන වාර ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. ඒකට දෙවෙනි වාරයට අදාළ සම්පූර්ණ තේරි කොටස් ආවරණය වෙන විදිහට තමයි ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. රයිට් මේ කොටස් එක්ක සාකච්ඡා කරගෙන යන්න පටන් ගමු. පළවෙනියටම පොඩි වැදගත් දෙයක් තියෙනවා කියන්න. දැන් අපිට තාම විභාගයට නියමිත දින කවදද කියලා දීලා නැහැ නේ අත්ත කතාව. ඔයාලා සූදානම් වෙන්න විභාගයේ පෙබරවාරි මාසයේ දැනට තියෙන නියමිතව තියෙන ඉන්න පෙබරවාරි එක්සෑම් තියෙනවා කියලා හිතාගෙන දැන් වැඩ කරන්න පටන් ගන්න. පීක් ලෙවල් යන්න කියලා නෙවෙයි කියන්නේ. නමුත් සාමාන්‍ය මට්ටමින් දැන් වැඩ කරගෙන යන්න පටන් ගන්න. එහෙම නැත්නම් වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා ෂේප් එකේ අපි වැඩ කරගෙන යන ගමන් දවස් දුන්න ගමන් ගේම දෙන්න පටන් ගමු. රයිට් ලස්සන මැච් එකක් ගහගමු. දැන් තියරි පන්තියත් අපි ලස්සනට යනවා. නොවැම්බර් 8 වෙනි සමස්තය ඉවරයි. ඊට පස්සේ නොවැම්බර් 8 න් පස්සේ ආයෙ ෆුල් රිවිෂන් එකක් තමයි තියරි පන්තිය විදියට යන්නේ. පේපර් ක්ලාස් එකක් දරුවෝ දැන් මේ 7 වෙනි පේපර් එක ඔය විදිහට 8යි 9යි 10යි කියලා තව පේපර්ස් එතකොට මේකත් ඇතුළුව 4ක් කියරෙනවා මේ විදිහට නිකන් රිවිෂන් එකක් විදිහට මේ ගොම් පාර්ට් පේපර්ස් නේ කරන්නේ ප්‍රැක්ටිස් පේපර්ස් කියලා. ඒකෙන් පොඩි වලට පරණ දේවල් මතක් වෙන්න පොඩි ආතල් එකක් දෙන්නේ. එතනින් එහාට කියන්නේ නොවැම්බර් 8න් පස්සේ ක්‍රියාත්මක වෙන පේපර් සෙට් එකක් ගත්තොත් ඇත්තටම සුපිරිව පේපර් සෙට් එකක් මා විසින්ම හදලා ලද සුපිරි පේපර් සෙට් එකක් සාකච්ඡා කරන්නේ. දඩ ගේමක් දෙමු සුපිරියට කරමු වැඩේ. ලස්සන ගේමක් දෙමු හැමෝම ටාගට් කරන්න ඒකකට දඩ ගේමක් දෙන්න පුළුවන් ඒකත් දාන්න පුළුවන් ඕනේ කෙට්ට දාන්න පුළුවන් කිසි ගේමක් නැහැ මේ කාලේ හොඳටම ඇති කෙනෙක් හොඳට මතක තියාගන්න දඩ ගේමකට සෙට් එක විභාගේ කල් යනවායි කියලා ඕනට වඩා කල් යෑමක් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත් යන්නේ එක දරුවෝ උපරිම යන්න පුළුවන් අප්‍රේල් නම් පහු වෙන එකක් නැහැ ඒ නිසා අප්‍රේල් වලින් එහාට යන්නේ නැති වෙයි කියන තැන දැඩිව ඉන්න අනිවාර්යයි ඒ නිසා විභාගේ දිනය පිළිබඳව හිත කාලේ නාස්ති කර ගන්න නම් එපා. රයිට්. ඉක්මනට යා ප්‍රශ්නෙට ගොම්පාට කරලා කතාව වෙලාව නාස්ති කරන්නද? මට දරුවෝ වැඩි කොට ප්‍රමාණයක් කියලා තිබ්බ ප්‍රශ්න පහක් තෝරගත්ත මම පේපර් එකෙන් සාකච්ඡා කරන්න වැඩිපුරම ඉල්ලපු ඒවා. මම ඒවනේ දැන් සාකච්ඡා කරනවා කියලා කිව්ව නිසා ඒ වැඩිපුර ඉල්ලුව ඒවාගෙන් පටන් ගමු. ප්‍රස්තාර ගාන මම සාකච්ඡා කරන්නේ ඒක ප්‍රස්තාර දඩ ගානක් සුපිරියටම සාකච්ඡා කරා A to Z ප්‍රස්තාර වලට වීඩියෝ එකකින් YouTube එකකින් සම්පූර්ණ ප්‍රස්තාර පාඩම දීලා අපි මාස 3ක් විතර මම වීඩියෝ එකක් තියපන්නේ. නිසා ආයි ප්‍රස්තාර සාකච්ඡා කරන්න කාලේ නාස්ති කරන්නේ නැහැ. එන්න තුන්වෙනි ගානට. පටන් ගමු තුන්වෙනි එකෙන්. ෂේප් එකේ ගේම දෙමු. ඉල්ලපු පිළිවෙලට සුපිරි පිළිවෙලට ප්‍රශ්න පහක් සාකච්ඡා කරමු. රයිට් තුන්වෙනි එකෙන් පටන් ගමු. ඒ අතරට එවන්න ඔයාලට මොනවද ගැටලු තියෙනවා. රයිට්. බලන්න තුන්වෙනි ප්‍රශ්න. පත ගොම්පාට් ගානක් තියෙන සුළු කරන්න කියලා VG භාගයක් කරුව තියෙන. බලන්න A කියලා දීලා තියෙන ගාන x ධන 1 යටට ඉන්නවා y බෙදීම 2 වරහණ x ධන 1 බෙදීම x. මොන වගේ විදිහට දීලා සුළු කරන්න කියලායි දීලා තියෙන්නේ. මොනම පදාවක් තමයි දීලා තියෙන්නේ. ෂේප් එකේ සෙට් එකු මේ වැඩේට මොනවා හරි කරන්න ෂේප් එකේ මොනවා හරි කරන්න try එකක් දෙමු. ලොකු සීන් එකක් ඔලුවට දාගන්නම යන්නත් එපා. බැලුම් බැලමට වෙනවා වීජීය භාගයක් කියලා. වීජීය භාගයක් කිව්වේ මොකක්ද කියලා මතකයිනේ. උඩට හරි යටට හරි කිව්ව හරය හරි ලවය හරි මොන මගුලට හරි අකුරක් සම්බන්ධ වෙලා තියෙනවා. වීජීය පදයක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒකට කිව්වා වීජීය භාගයක් කියලායි. ගාන හදන්න කලින් පළවෙනියටම කළ යුතු දේ මොකක්ද කියලා දීලා තියෙනවා. මේ වීජීය පදයේ සෙට් වෙද්දී එක භාග සංඛ්‍යාවක්. දැන් මෙතන භාග දෙකක් තියෙනවා. පේනවනේ මේ එක භාගයක් මේ එක භාගයක්. මේ තියෙන එක භාගයක වීජීය පදයකට අමතරව වීජීය ප්‍රකාශනයක් අඩංගු වුණොත් දැන් ඔයාලට බැලු බැලමට පේනවා මෙන්න මෙතන x ධන 1 කියලා ඉන්නේ කියන්නේ වීජීය ප්‍රකාශනයක් ඉන්නේ. මොන ඔහොම මගුලක් සෙට් වෙච්ච ගමන් වරහණක් දාන්න නැත්තම් දරුවෝ ගාන වෙලදී කෙලවෙනවා. මොකද මේ සිද්ධාන්තය පළවෙනි වැඩේ දාන්න. ඊට පස්සේ මෙතන y ඉන්නේ වීජීය පදයක් කිසිම ගැටලුවක් නැහැ. ඌ ඒ විදිහටම හිටපු ආවේ. මෙතන ඉන්නේ 2x ධන 1. ඒකෙත් අවශ්‍ය කොටස වරහණක් දාලා රයිට් සාධක ගුණිතයක් තියෙන අය වරහන් දාන්න මුකුත් කරන්න නැහැ. මෙතනත් x විතරයි ඉන්නේ අවුලක් නැහැ. මෙතනට වරහණ දාගන්න එක තමයි පළවෙනි පියවර විදියට වෙන්නේ. ඊට පස්සේ නෝමල් භාග බෙදීමමයි. ඔය වැඩේ කරාට පස්සේ නෝමල් භාග බෙදීමමයි. මෙතන ඉන්නේ බෙදීම. භාග බෙදන්න බෑනේ. බෙදන්න බැරි නිසා අපි පරස්පරයෙන් ගුණ කරනවා. කියන්නේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් වෙනවා. ලකුණට පිටිපස්සින් එකාගේ උඩයට මාරු වෙනවා. හරය ලවයට යනවා, ලවය හරයට යනවා. ඔකයි සිද්ධාන්තය. හරිනේ ඔකට අපි කිව්වා පරස්පරය කියලා. හරිනේ කතාව. රයිට්. එතකොට මෙතන x ධන 1 බෙදීම y. රයිට්. මුගේ x උඩට යනවා. යටට එනවා 2x ධන 1.
දඩ සීන් එකක් පේනවා පැහැදිලිව. මෙතනත් x ධන එකක් ඉන්නවා මෙතනත් x ධන එකක් ඉන්නවා මේ x ධන එකට මේ x ධන එක සීන් කරලා දාන්න පුළුවන්. හරිනේ කතාව. කතාව ඉවරයි වගේම තමයි නෙමෙයි ඉවරයි ඇත්තටම. දැන් කාට හරි හිතුනොත් මේ x ට මේ x කැපෙනවා කියලා තාමත් එහෙම හිතන කවුරු හරි දරුවෙක් ඉන්නවා. තාමත් මේ x ට මේ x කපන්න එහෙම හිතන එකෙක් ඉන්නවනම් උට අනිවාර්යෙන් කියලා වෙනවා. අනිවාර්යෙන් කියලා වෙනවා. හේතුව මේක සාධකයක්. මේ ඉන්නේ කවුද ප්‍රකාශනය. සාධක වශයෙන් ඉන්නේ දෙවරක් x ධනය. දෙක ගුණ කිරීම x ධනය. මේ x ට මේ x කපන්න බෑ. ඊය වරහන ඇතුලේ ඉන්නේ ප්‍රකාශනයක්. හරි සිද්ධාන්තය ඔළුවට දාගන්න. මේ මොහොතේ සිද්ධිය ඔළුවේ නැත්තම් බලන්න විජය භාග පාඩම බලලා ආයෙ සෙට් වෙන්න. නැත්තම් කියලා වෙනවා. සුපිරියමක් කියලා වෙනවා. විජය භාග හදන්න බෑ මේ දැනුම නැත්තම්. මූට මූ කපන්න හිතනවා කියන්නේ ඌට කියලා වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. හරිද? ඔයාලා කැමති නැති වුණාට වටිනවට ඕකයි ඇත්ත කතාව. ඒ නිසා කපන්න බෑ කියන හොඳට මතක තියාගන්න. මේක ධනයකින් සෙට් වෙලා තියෙනවා. දැන් සීන් එක තේරුම් නැත්නම් තාම මේ ගොම් පාට් එක බලන්න මෙහෙම. දෙක යට දෙක ධනයි. ඔන්න ඔහොම තියෙනවා. හරිනේ. මම දෙක දැම්මේ x කියලා හිතාගන්න ඕන ඔහොම එකක් තියෙනවා. දැන් මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. කපලා උත්තරේ අම්මට සිටි යටට 1යි කියලා ලියන්න. 1 යට 1යි. මොහොම සිද්ධිය ලියන්න පුළුවන්. බෑනේ. දෙකට දෙකේ 1යි කපලා මගුලක් කරන්න බෑ. එයි. මේ ඇත්තටම ඉන්නේ දෙක යට මූ වරහණක් සුළු කරන්න දරුවෝ. දෙකට 1ක් 3යි 3ෙන් 2යි උත්තරේ. ඔහොම එකක් එන්න ඕනේ. මේ මගුලක් ගන්න බෑ. මතක තියාගන්න මෙන්න මේ වගේ වෙලාවට නම් කපන්න බෑ කියන එක. එතකොට මුන් දෙන්න කැපුවේ. මේන්න ප්‍රකාශනයේ ඉන්නේ වරහණක් ඇතුලේ x ධන 1 විදිහට. මෙතනත් ප්‍රකාශනයේ ඉන්නේ වරහණක් ඇතුලේ x ධන 1 විදිහට. ප්‍රකාශනය. ඒ ප්‍රකාශනයම උඩට තියෙනවා. මේ වීඩියෝ දෙක ධන 1 උඩටත් ඉඳලා මෙතනත් දෙක ධන 1 හිටියෝ. ඌමයි උඩට ඉන්නේ. දඩ සීන් එක කපලා දාන්න. ඇයි? දෙක ධන 1ක් 3යි. මෙතන දෙක ධන 1ක් 3යි. 3 3ෙන් බෙදනවා 3ට 3 කැපිලා යනවා. ඊයරයි සීන් එක කපලා දෙන්න. යා. ඕකයි කතාව. ඒකයි මේ කැපුවේ. හරිනේ සීන් එක. උඩට ඉතුරු x විතරයි. යටට y වරක් දෙක කියන්නේ භාග ගුණිතය මතකයිනේ. දෙන්න වෙන වෙනම ගුණ වෙනවා. හරය වෙනම ගුණ වෙනවා. හරය. ලවය වෙනම ගුණ වෙනවා. මෙතන කැපුණා කියන්නේ මෙතන 1යි මෙතන 1යි. එක් වරක් x ඒකයි x ගත්තා. y වරක් 1 y වරක් 2නේ. මෙතන 2යි. දෙවරක් 1 2යි දෙවරක් y 2යි. ඉවරයි. ඔන්න සිද්ධිය ඉවරයි. VG භාග පොඩි ගැටලුවක් ගාන පටන් ගන්න කලින් ඔන්න ඔහොම ඉන්නවා ඉන්සර්ට් වෙලා තියෙනවා. හරි. ඕකේ ඉතින් ලොකු සිද්ධියක් නෑ. වැදගත් දෙයට තියෙන්නේ ඒකේ B කොටස. බලන්න B එකේ සුපිරි ගාණක් තියෙනවා. B එකේ ටිකක් හොඳ ගාණක් තියෙනවා. හරි නේද? හරි. බලන්න B කොටස ළමයි පිරිසක් ඇපල් ගෙඩි යම් ප්‍රමාණයක් මිලදී ගත්තා. මගුල දන්නේ නැහැ යම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ කියවද්දි උඩ ඉඳන් යට කියවද්දි දෙතුන් සැරේ කියවන්න කාලනාස්ති කරන්න එපා. හැමදාම කියනා වගේ මුලට පටන්ගෙන ෂේප් එකේ කියවගෙන යන්න. පළවෙනි කොටසෙන් කියවෙන දේ ඔලුවට දාගෙන නැත්තම් කෙලවෙන. ළමයි පිරිසක් ඇපල් ගෙඩි යම් ප්‍රමාණයක් දන්නේ නැහැ නේ යම් ප්‍රමාණයක් කොච්චරක් හරි අරන් වැඩක් නැහැ කතාව කියන්නේ. එම සෑම ඇපල් ගෙඩියක්ම සමාන කෑලි 4කට වනසේ කපා කෑලි එක බැගින් බෙදාගත් විට ඇපල් යම් ප්‍රමාණයක් ගත්තා හරි ඒ එක ඇපල් එකක් කපනවා සමාන කෑලි 4කට එක ඇපල් එක 4ට කපනවා රයිට් හරි සීන් එක. ඒ කියන්නේ එක ඇපල් එකකින් ඇපල් කෑලි කීයක් එනවද? 4ක් එනවා. ඊට පස්සේ මුන් ටික මේක බෙදා ගන්නවා එක කෑල්ල ගන්න. ඉන්නේ උන් ටික බෙදා ගන්නවා. ළමයි පිරිසනේ පිරිස කොච්චරද දන්නේ නැහැ. උන් ටික එක ගානේ බෙදා ගන්නවා. බෙදාගත් විට කෑලි 3ක් ඉදිරි විය කියලා කියනවා. එකාට එක ගානේ ඔන්න දුන්න ඇපල් ටික දුන්න ගමන් එක කෑල්ල දුන්නේ එක කෑල්ල දුන්නාම කෑලි 3ක් ඉතුරු වෙලා තියෙන ඔන්න ඔකයි කතාව. එමෙන්ම සෑම ඇපල් ගෙඩියක්ම සමාන කෑලි 3කට වනසේ කපා බෙදූ විට පොඩ්ඩක් ඉන්න. දැන් මගුල පළවෙනියට කිව්ව දේ හොඳට තේරුම් ගන්න. එක ඇපල් ගෙඩිය 4ට කැපුව සීන් එකක් නේ කිව්වේ. එතකොට එකකින් 4ක් එනවා අවුට්පුට් එක විදිහට. ඇපල් කෑලි 4ක් එනවා. කෑලි 4 ගානේ ආපුවම ඇපල් ගෙඩි කීයක්ද ගත්තේ කියලා දන්නේ නැහැ. හොඳට ඔළුවේ තියාගන්න ඇපල් ගෙඩි කීයක්ද ගත්තේ කියලා දන්නේ නැහැ. දැන් කියන්නේ ඇපල් ගෙඩි කීයක්ද කියලා දන්නේ ඊට පස්සේ මේක බෙදාගත්තාම මේ විදිහට බෙදාගත්තාම 3ක් ඉතුරුයි කියනවා. 3ක් ඉතිරි. උම 3ක් ඉතුරු වෙච්ච කතාවක් කියන්නේ. ඇපල් ගෙඩිය 3ට බෙදපුවා මේක සමාන කෑලි 3කට බෙදෙනවා. එතකොට කෑලි 3යි එන්නේ.
ඔන්න ඔය විදිහට ආපුවම මෙයාලා කියනවා සමාන කෑලි තුනකට වනසේ කපා බෙදූ විට මෙහෙම බෙදුවොත් කෑලි දෙකක් මදි වෙනවා. දෙකක් මදි. තුනක් ඉතුරුයි කිව්වේ මේකේ අදහස තුනක් වැඩි වුණා. අපෝ හැමෝටම එක එක දුන්නාම අපිට තුනක් ඉතුරු වුණා. මේකේ දෙකක් මදි වෙනවා කියලා කියන්නේ හැමෝටම එක එක දෙන්න බෑ. දෙන්නෙත් හම්බෙන්නේ නැහැ. හා රයිට් සීන් එක හරි. උච්චරයි. ඊට පස්සේ කියන සීන් එක හොඳට සෙට් වෙන්න. ළමයි ගණන x ද ඇපල් ගෙඩි ගණන y ද. ඇපල් ගෙඩි ගණන y. ඔන්න ඇපල් y. ළමයි x. right. ඔන්න ළමයි ගණන x. හරි. කොහොම කියලා කියනවා. ඔන්න ඔහොම වුණාම ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ලියා ළමයි ගණන හා ඇපල් ගෙඩි ගණන සොයන්න. අල කෙලියක් වෙන්න යන්නේ හිමීට ඉවසීමෙන් දඩ ගේමක් දෙන්න ප්ලෑන් කරන්න. ඔච්චරයි ඔගේ කියලා තියෙන්නේ. හරි. මම මෙහෙම කතාවට එන්න වෙනවා. මෙහෙම කතාවට එන්න වෙනවා. ළමයි ගාන දන්නෙත් නැහැ, ඇපල් ගාන දන්නෙත් නැහැ. මම මේ හිතන විදිහට හිතන්න ගානේ ලොකු දඩ සිද්ධියක් තියෙනවා කියලා ඔලුවට දාගන්න එපා. මේවා ඇත්තටමත් ගොම් පාට් ගණන්. හරිද? ලොකු සිද්ධියක් ඇත්තටමත් නැහැ. හැබැයි ගාන දැක්කම බය වීම සහ සිද්ධාන්ත නොදැනීම කියන කරුණු දෙක මත තමයි කෙලවෙන්නේ. සිද්ධාන්ත දන්නේ කාටත් කෙලවෙනවා. මේක දැකලා බය වෙනවනේ උන්ට කතාව තේරුම් නැත්තම්. දැන් ඒකයි මම මේ පොඩි රූපයක් දාලා මගේ ආතල් එක මම ගත්තා. හරි. දැන් අපිට ප්ලෑන් කරන්න ඕනේ දරුවෝ විනාඩි 15ක් ඇතුළේ මේ සම්පූර්ණ ගාන හදන්නත් ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මම කියලා දින වලට විභාගයට යන්න කලින් නම් අපි මේ ගේම දෙන්න ඕනේ විනාඩි 10කින්වත්. විභාගයට 15කින් දෙන්න නම් දැන් 10කින්වත් පුරුදු වෙලා ඉන්න ඕනේ. නැත්තම් ඕක හිතන්නවත් බෑ. මොකද විභාගයට අමුතු එකක් එනවනේ. විභාගෙ ලියන්නේ, O level ලියන්නේ, යම් කිසි ප්‍රෙෂර් එකකින් ලියන්නේ. අමුතු ගැම්මක් එනවා. එතකොට කවුරු නැහැ කිව්වත් දඩ දෙයක් තියෙනවා එතන ඉන්නේ. දඩ දෙයක් තියෙනවා. ඇත්තටමත් හිතට දැනෙන අමුතු දෙයක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න තමන් දැනගන්න. නිසා පොඩ්ඩක් හිමීට ලස්සනට වැඩ ගේමක් දෙන්න. හරි. කලබල නැතුව මට මේක කියන්න. දැන් ළමයි පිරිසක් ඉන්නවා. ඇපල් 4ට කපලා කෑලි දෙද්දී ඇපල් කෑලි ඔක්කොම ඇපල් වල එකතුව ඇපල් කෑලි ගාන සමානයි නේද? කලබල වෙන්න එපා. ඇපල් කෑලි ගාන සමානයි නේද ළමයි ගානට? ඇපල් කෑලි එක එක දෙන්න පුළුවන් වුණා නම් ඇපල් කෑලි ගානයි ළමයි ගානයි සමාන වෙනවනේ. හරි. කියන්නේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැතුව. ඇපල් කෑලි කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැමෝටම එක ගානේ දෙනවා. අමුතු දෙයක් කිව්වේ. එතකොට ඇපල් කෑලි ගානයි ළමයි ගානයි සමානයි. එකෙක්ටවත් මදි වුණෙත් නැහැ. හැමෝටම බෙදුවා. ඇපල් කෑලි දුන්නා ඕම සිද්ධියක් වුණා නම් x සමානයි y කිව්වා. ඒකයි ඇපල් කෑලි ගාන සමානයි ළමයි ගණනට. හරිනේ. දැන් මෙයාලා පළවෙනියට කිව්වේ එක කෑල්ල දෙද්දී හරි තුනක් ඉතුරු වුණා කියලා. ඒ කියන්නේ ළමයින්ට එක එක දුන්නාම තව තුනක් තියෙනවා. මොනවද? ඇපල් කෑලි තුනක්. ළමයි ගානට වඩා තියෙනවා ඇපල් අපි ගාන. රයිට්. දඩ සීන් එකකට සෙට් වෙන්නේ නැහැ. මම සිංහලෙන් ඕක ලියන්න. සිංහලෙන් ලියන්න. ඇපල් කෑලි ගාන. ඇපල් කෑලි ගණන. ඇපල් ගණන chart එක ඇපල් කෑලි ගාන. මේ කෑලි කියලා දාන්න. ඇපල් කෑලි ගණන ඔන්න ඇපල් කෑලි ගාන කියනවා. හරි. ඕක සමානයි නේද ළමයි ගණනට තව 3 දෙනෙක් හිටියා. දැන් අපි ගාව ඇත්තටම ඇපල් කෑලි 3ක් ඉතුරු වුණානේ. තව 3 දෙනෙක් හිටියා නම් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි ගානට තව ළමයි 3 දෙනෙක් හිටියා නම් දෙන්න අපි ගාව බඩු තියෙනවා. එහෙනම් ළමයි ගණනට 3ක් එකතු කරපුවාම තමයි ඇපල් කෑලි ගානේ තව ඒ 3 දෙනෙක් කොහේ හරි ඉන්නේ 3 දෙනෙක්ට දෙන්න පුළුවන්. හරි. සිද්ධිය හරි. එහෙනම් ඇපල් කෑලි ගාන කියලා. ඇපල් කෑලි ගාන. ඇපල් කෑලි ගාන. දරුවනේ ඇපල් ගෙඩි ගානමයි. එක ගෙඩියකින් කෑලි 4ක් එනවා. එක ගෙඩියක් සමාන 4කට කපන්නේ කෑලි 4ක් එනවා. ගෙඩි දෙකකින් දෙවෙනි ගෙඩියෙන් තව 4ක් එනවා. යකෝ ඒ කියන්නේ දෙවරක් 4 8යි. එකකින් එක්වරක් 4 4යි. දෙකෙන් දෙවරක් 4. තුනෙන් තුන්වරක් 4. ඒ වගේ ඇපල් ගෙඩි ගාන කීයද? 1යි 2යි 3යි. දන්නේ ඇපල් ගෙඩි ගාන y වලින් 4 ගුණයක් වෙනවා. වෙයි. එක ඇපල් ගෙඩියෙන් 4ක් වෙනවා. එහෙනම් 4යි y. දඩ සීන් එක ඇපල් කෑලි ගාන. ඔන්න සීන් එකට සෙට් වෙනවා 4යි y. සමානයි ළමයි ගණන කීයද?
4x කියලා එහෙම කියනවා. ළමයි ගාන යකෝ තොපි 1යි 2යි කියලා ගණන් කරන්නේ. ආ රයිට්. එතකොට x ධන 3. ඔන්න ඇත්තටම හිතට පට්ට සතුටක් වෙනවා මේක ලියුණාම. ඔන්න එක සමීකරණයක් ලියලා ඉවරයි. හැබැයි දරුවෝ මේක ලස්සනට ලියන්න. සමගාමී විදියට විසඳද්දි මම කියවනේ නොදන්න පද ටික එක දිශාවකට ගමු. ඊට පස්සේ දඩගේමක් දෙමු කියලා. එහෙනම් නොදන්න පද ටික ගමුකෝ එක දිශාවකට. කොහොමද එක දිශාවකට නොදන්න පද ගන්න? x ගෙනාවනම් හරි මේ පැත්තට. මෙතන x අයින් කරන්නේ x ප්‍රමාණයක් අඩු කරගෙන යනවා. වම් අත පැත්තෙනුත් x ප්‍රමාණයක් අඩු කරගෙන x ටික සීන් වෙලා ගියා. ඔන්න ධන සමීකරණයක් ලැබෙනවා 4y අඩු කිරීම x සමානයි 3යි. පට්ටම දඩ සීන් එකක් කරේ. පළවෙනි සමීකරණය හරි හිතට පට්ට සතුටුයි සිරාවටම එකක් ඉවරයි. හරි. ඊළඟට දෙමු ගේමු. දැන් ඇපල් එක 3ට කැපුවොත් මොකද වෙන්නේ කියලා බලන්න. සීන් එක තේරුම් ගන්න. ළමයින්ට ඇපල් කෑලි එක බෙදාගෙන ඉද්දී ළමයි දෙන්නෙක්ට දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඇපල් කෑලි ගන්න මේ 4ේදී සීන් කරේ. 4ට කපපුවාම 3ේදී සීන් කරනවා. ඇපල් කෑලි ගන්න සමාන වෙනවද ළමයි ගණනට? සීන් එක හොඳට තේරුම් ගන්න. ඇපල් එක ළමයින්ට දෙද්දි එක දීලා කීයක්වත් ඉතුරු වෙන්නේ නැත්නම් කීයක්වත් මදි වෙන්නේ නැත්නම් ළමයි ගානයි ඇපල් ගානයි සමානයි. එකගයි. හරි. හැබැයි දැන් දෙන්නෙක්ට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇපල් කෑලි ගණන කියලා කියන්නේ දෙන්නෙක්ට හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ ඉන්න ළමයි සෙට් එකෙන් දෙකක් අඩු වෙනවා. එහෙනම් ළමයි ගණනේ දෙකක් අඩු වෙනවා. ඇයි දෙන්නෙක්ට මදි උන් දෙන්න පව් යකෝ උන්ට ඇපල් නැහැ. එහෙනම් ළමයි ගාන වැඩිනේ සිරාසෙ ඉන්නේ. උන්ගේ ළමයි ගාන දෙකක් අඩු වුණාම ගාන තමයි ඇපල් අපි ගාව ඉන්නේ. ඕකයි සීන්. හරි. දැන් එක ඇපල් ගෙඩිය යකෝ ඇපල් ගාන y ඇපල් y ප්‍රමාණයක් තියෙනවා. එක ඇපල් ගෙඩියකින් 3යි. එකෙන් 3යි. එක ඇපල් එකක් ගත්ත ගමන් කැලි 3ක් තියෙනවා අපිට. තව ඇපල් එකක් ගත්තම තව 3ක්. ඒ කියන්නේ දෙවරක් 3. 3ක් ගත්තම අර පුරුදු සුපුරුදු සීන් එක. එහෙනම් ඇපල් y ප්‍රමාණයක් ගත්තම 3 ගානේ නම් කවන්නේ මොකද වෙන්නේ සීන් එක? එහෙනම් 3යි y. පට්ටම දඩුවේ සීන්. ළමයි ගණන මහුල x ම නෙමෙයි. අඩු කිරීම දෙකයි. ලස්සනට ලියන්න නැවතත් x ලා ගන්න මේ x ගන්න මේ පැත්තට. එතකොට සීන් එක ආයෙත් අර කලින් කතාවමයි එක දිශාවකට ගන්නවා. එහෙනම් බලන්න 3y අඩු කිරීම x සමානයි ඍණ 2යි. මේක අමතක කරන්න එපා. කියලා වෙන එක සුපිරියටමත් කියලා වෙනවා ඍණ නැත්තම්. ඍණ 2ක් තිබ්බ ඍණ 2යි කියලාම දාන්න. තරුවනේ ඉවරයි. සමගාමී යුගලය හදලා ඉවරයි. දැන් ඉතින් විසඳන්න තමයි ඉන්නේ. මේක හොඳට මතක තියාගන්න. මම ඔය රිවිෂන් ක්ලාස් එකේදී විශේෂයෙන් ඒ කියන්නේ සෙකන්ඩ් සයි බැච් එකක් අපිත් එක්ක එකතු වෙදී පට්ට ෆේල් වෙච්ච උන් පට්ට මොඩේ කියලා මම හඳුනන්නේ. මොකද මේක දඩ ගේමක් දීලා ගොඩ දාන්න පුළුවන්. දාගන්න බැරුණා කියන ඌ පට්ට මොඩේ ඌ ලෑස්ති වෙලා නේ. ඌ මේකට ලෑස්ති වෙලා නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. දැන් බලනවා නම් ෆේල් එකේ තෝ පට්ට මොඩේ කියලා හිතාගත්ත කවන්නේ. සිරාවටමත් සාධාරණයි. මේ O level කියන්නේ පට්ට O level පට්ට ලේසි. අර මාර සාමාන්‍ය දෙයක්. ඔයාලා ඒක බලෙන් අසාමාන්‍ය කරන් ඒකට පට්ට තැනක් දීලා ඔයාලා පහු බහැලා තියෙනවා. නැතෝ විභාගය අමාරු වුණා මගුලක් නෙමෙයි. දැන් ගිය සැරේ රිසල්ට්ස් වල අඩුම රිසල්ට් එක 100 එකක් කියන්නේ පට්ට චාට් සිද්ධියක්. ඒ කියන්නේ අකෝ S එකක් ගන්න දැන් මගේ ක්ලාස් ආපු එකේ S එකක් ගන්න තරම්වත් වැඩිලා නැහැ කියන්නේ. නිකන් හිතාගන්න මේක අමුතු සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ළමයා දඩ එකකට වඩා පේපරේ තොර සීන් එකක් වෙන්නත් පුළුවන් නේ. ඒ වගේම පාස් මාර්ක් ෆේල් එකම තොග පිටින් ලංකාවේ මේ ඉන්නවනේ තාම ඉන්නවනේ. මෙච්චර අඩුවෙන් පාස් කරලා තියෙද්දි ලංකාවේ තොග පිටින් ෆේල් එකම ඉන්නවනේ. කියන්නේ උන් පට්ට මොඩයි. මොඩේ ඉඳලා ඉතින් රට මේ තත්ත්වෙට වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න. දැන් බලනවා නම් තොපි මොඩයි කියලා ඒක දැනගෙන සෙට් වෙන්න. නැත්නම් අපරාධයි. ඒක ඇත්තටමත් අපරාධේ. ඉතින් අර මොඩයි කියන එක තේරුම් අරගන්න තමන්. නිකන් අමුතු සීන් එකක් දාලා පට්ට බොරක් කියලා අමුතු එකක් ගන්න එපා. සාමාන්‍ය විදිහට දඩ ගේමක් දෙන්න. මට කියන්න ඕනේ මම එහෙම බැරි මේකෙට අනිවාර්යෙන් හදපන් කියලා කියන ගානක් නේ. හේතුව මේක දඩ ගේමක් දෙන්න පුළුවන්. දැන් අර ෆස්ට් පේපර් එකේ පට්ට කොම්පාර්ට් ගණන් පහක් එනවනේ. භාග, සම්භාවිතා ඔහොම එනවනේ හැලි පහක්. මොකක් හරි කතාවක් දීලා පොඩි සීන් එකක් දෙන්න. සමගාමියක් පට්ට එහෙම ගාන. පට්ට ගාන එහෙමමයි. ඒ කිව්වේ සමගාමී ගානේ ඉන්නේ ඒ වගේ චොර සීන් එකක් කියන්නේ. මොකක් හරි කතාවක් කියනවා. උඹලට තේරෙන්නේ නැති වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම සිරාවටමත් දඩ. නිසා ගේම දෙන්න හිමීට කියලා සිංහල බැරි අවුලක් සිරාවට දෙන්න. ගණන් එකක් නෙමෙයි සිංහල බැරි.
මේක සිංහලෙන් ලියාගත්තා නම් උඩ ආයෙ මේකට අකුරු දාගන්න කියමන්නේ. මේක උඩ සිංහලෙන් ලියා ගන්න බෑ. ඔකයි සිංහල. සිංහල තේරෙන්නේ නැහැ. උඩ කතා අහලා පුරුදු නැහැ. කතාව අහලා පුරුදු නැත්නම් උඩ තේරෙන්නේ නැහැ. ඒකනේ සිංහලෙන්. ඉන්ද ඒක හිමීට හිතලා පොඩි ගේමක් දෙන්න ලොකු සිද්ධියක් මේක ඇත්තටමත් නැහැ. බය වෙන්න එපා. හිමීට සමීකරණ දෙක දාගන්න. ඔක දාගත්තට පස්සේ තමයි සමගාමී දාන්න තියෙන්නේ. දැන් මේ සමගාමී සමීකරණ නිර්මාණය කරේ අපි. දැන් ෂේප් එකේ සෙට් එකමු. කොහොමද ඔක විසඳන්නේ කියලා බලන්න. දැන් බලන්න මම මේ දෙක එක ළඟට ලියා ගන්නවා අපේ පසුසුද්ද 4y ඍණ x සමානයි 3යි. එන්න පළවෙනි 3y ඍණ x සමානයි ඍණ 2යි. ඔන්න දරුවෝ දෙවෙනිය. දරුවනේ මේ වගේ සමගාමී දෙකක් ආවහම අපිට සමගාමී සමීකරණවලදී කරන්න පුළුවන් මම හැමදාම කියනවා වගේ එකතු කරන්න හරි අඩු කරන්න හරි විතරයි. සමීකරණ දෙක එකට සෙට් කරන්න පුළුවන් එකතු කිරීමකින් නැත්නම් අඩු කිරීමකින්. ඔච්චරයි කරන්න පුළුවන්. ඔයාලා වගේම මම දන්නෙත් නෑ මේකේ නොදන්න පද දෙකක් තිබ්බොත් විසඳන්න. සිරාවටම දන්නෙත් නෑ. ඒ නිසා අපි මේක උපක්‍රමශීලීව සමීකරණ දෙක එකතු කරලා හරි අඩු කරලා හරි මොනවා කරලා හරි සරල සමීකරණයක් බවට පත් කරගන්න ඕනේ කිව්වේ. එක නොදන්න පදයක් තියෙන ගානට පත් කරගන්න ඕනම. හිමීට දෙමුකෝ දඩගේම. හරි. ප්ලෑන් කරන්නේ මෙහෙමයි. පටන් ගන්න මෙහෙමයි. මුන්දෙන එකතු කරලා හරි අඩු කරලා හරි මොකක් හරි එකෙක් අයින් කරන්න පුළුවන්ද බලන්න. එහෙම වෙන්න නම් නොදන්න පද දෙකේ x ලා හරි y ලා හරි එකම ප්‍රමාණයෙන් සිටිය යුතුයි. නැත්නම් ಗುಣ කරලා මේක හදාගන්න ඕනේ. දැන් මේකේ බලන්න මෙතන y ලා 4 දෙනෙක්. මෙතන y ලා 3 දෙනා. 3y ට 4y එකතු කරොත් 7y කියලා වෙනවා. 4y කින් 3y අඩු කරොත් ඒත් y එකක් ඉතුරු කියලා වෙනවා. y ලා ඉතුරු වෙනවා. x ලා බලන්න. ඍණ x ඉන් x එකතු කරොත් 2x වෙනවා. අඩු කරොත් x කැපිලා අන්න පට්ට සීන එක. මුගේ සංගුණකයයි සමානයි. සංගුණක සමානයි නම් ඌ එකතු කරලා හරි අඩු කරලා හරි මොනක් කරලා හරි අයින් කරන්න ඕනේ. එහෙනම් දන්නවද? 5යි තියෙනවා කියලා. දැන් 2යි 5යි දිය චොර 5යි තියෙනවා නම් 5න් 5ක් අඩු කරලා සීන් කරහෙන් ධන 5යි ඍණ 5යි තියෙනවා නම් උන්දෙන් සෙට් කරපුවම එකතු කරපුවම ධන 5යි ඍණ 5යි සෙට් වෙච්ච එකම ධන 5ට ඍණ 5 බිඳුවයි නේ. ඒ 5න් 5ක් අඩු වෙනවා බිඳුවයි. අන්න එහෙම දඩ ගේමක් දෙන්න පුළුවන්. දැන් සමීකරණ දෙක අපි දන්නවා ඔය තියෙන තොත්තෙන් ගොඩ දාන්න පුළුවන්. ඒ x ලගේ සංගුණක සමානයි. දැන් ඔයාලට කෙලවෙන ඊළඟ තැන තමයි මුන්දෙන් එකතු කරනවද අඩු කරනවද? ඔක තියෙන ගැම් බෑ ඉතින්. සිරාවට මම බැලුවා. ඉතින් ඔකුනේ කෙලවෙන්නේ. මෙයාගේ සංගුණකයේ බලන්න සංගුණකයේ ලකුණ බලන්න. ඍණ කියන්නේ ඍණ 1යි. මෙතන සංගුණකයේ ලකුණ ඍණ කියන්නේ x ගේ ඉස්සරහ ඍණ කියන්නේ ඍණ 1යි. හරි. දඩ දෙකේම ඍණ ලකුණු දෙකක් තියෙනවා. දරුවනේ ඍණයි එකතු කිරීමකින් සෙට් වුණොත් මොකද වෙන්නේ? ඍණ ප්‍රමාණයකුයි ඍණ ප්‍රමාණයකුයි. ඍණ උත්තරයක්මයි ලැබෙන්නේ. ඒ ධන එකට ධන ගානක් එකතු කරා වගේ. ඍණ එකට ඍණ ගානක් එකතු කරා නම් ඍණ පැත්තටම යනවා. ඍණ පැත්තටම යනවා. දැන් මොකද එනම් කරන්නේ? අඩු කරන්න. එහෙනම් මතක තියාගන්න අපි අයින් කරන්න ප්ලෑන් කරන එක්කෙනාගේ කියන්නේ සංගුණක සමාන එක්කෙනාගේ සංගුණකයේ ලකුණ සංගුණකය කියුවේ මේකගේ ඉස්සරහන ඉන්න එකාගේ ඉලක්කම. දැන් මෙතන මොන ඉලක්කමක්වත් නැහැ කියන එතන එකෙක් ඉන්නවනේ x එකක් ඉන්නවා කියන්නේ එකෙක් ඉන්නවනේ. උගේ ලකුණ සංගුණකේ ලකුණ සමානයි නම් අපි සමීකරණ දෙක අඩු කරන්නයි ඕන. ලකුණ අසමානයි නම් ලකුණ වෙනස් නම් එකෙක්ගේ ඍණ ඉඳලා අනිකගේ ධන. එකෙක්ගේ ධන ඉඳලා අනිකගේ ඍණ නම් වෙනස් ලකුණු දෙකක් නම් තියෙන්නේ. ඔන්න සමීකරණ දෙකේ එකතු කරලා. ලකුණ සමානයි කියලා කිව්වේ මූ ඍණ නම් මූ ඍණ වෙන්නේ. මූ ධන නම් මූ ධන වෙන්නේ. ඕක තමයි සරල අදහස. right. දඩගීමක් දෙමු. දරුවනේ මෙතන තුනනේ මෙතන ඍණ දෙක ලොකු එක අමුනේ. මම අඩු කරන්න ඕනේ. හින්දා දැන් එකම ලකුණේ ඉඳ අඩු කරන්න ඕනේ. හින්දා ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. ඒ කියන්නේ පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ අඩු කරනවා. හරි. දැන් මෙතන සිරාසීන ඍණ x ඍණ ධන වෙනවා. ඍණ x ට ධන x කැපිලා යනවනේ. ඕක ඔතනින්ම කපන්න ආයි ලියා ගන්න තියාගන්න එපා. කෙලවෙන එකට කෙලවෙන ප්‍රධාන දන ඕක ලියන්න එපා. හරි. දැන් පළවෙනි එකේ වම් අත පැත්ත ඉතුරු වෙන 4y. හරි. 4y ගෙන් අඩු කරන්න මෙන් අඩු කිරීම. දෙවෙනි එකේ වම් අත පැත්ත 3y. සමානයි දකුණු අත පැත්ත ගන්න කතා කරොත්
පළවෙනි සමීකරණය දක්වන පැත්තේ 3 අඩු කිරීම දෙවෙනි එකේ දක්වන පැත්තේ කවුද? මට සිරි වෙනවා ඍණ දෙකක් ලියද්දි ඍණ දෙක. එయ్యකෝ ඍණ දෙකක් දෙන්න කියලා දැන් අහන්න එපා. වට්ටමොඩයි අහනවා නම් ඉතින් මේ ඇත්තටම දැන් කිව්වනේ සීන් එක. පළවෙනි එකේ දකුණු පැත්තේ හිටපු එකක් 3 හරි. අඩු කිරීමේ ලකුණ හරි. මේක හිටියේ ඍණ දෙක. ඒකයි දෙක. අඩු කිරීම ඍණ දෙක. මුන්දෙන් සෙට් කරනවම දාන්න. මුන්දෙන් දාන්න. 3යි 2යි 5යි. right. 4යි y කින් 3යි y අඩු නම් y සමානයි 5යි. දඩ සීන් එක උන් උත්තරය ආව. පොත කොම්පාර්ට්මන්ට් එක ගන්න බලන්න ලැජ්ජාවේ හදන්න ෂි. කැමති එකට ආදේශ කර උත්තරය ගන්න. මොකද්ද ලේස් සමීකරණ එකද දෙකද? මේක ඍණ ගාන නෙමෙයි එකට ආදේශ කරන්න. ඉවරයි කතාව. දෙකට ආදේශ කරා කියලා කවුරුත් බයින්නේ නැහැ. කැමති එකට ආදේශ කරන්න. හැබැයි මම යෝජනා කරනවා ලේසිම එකට. කැමති එකට වඩා ලේසිම එකට ආදේශ කරන්න. right. උන් එකට ආදේශ කරන්න යන්න. y ඉන්න තැනට දරුවෝ දාන්නේ 5. 4ට පස්සේ 5 දාලා 45 කියලා එමු කිව්වොත් අසනීපේ ලොකුයි ඉස්සරයි. එහෙනම් 4 වරක් y තියෙන්නේ. 4 වරක් 5 20යි right. 20 අඩු කිරීම x සමානයි 3යි. හරිනේ. දැන් x වෙන එක තමයි ප්ලෑන් එක. ඍණ x එකක් ඉන්නේ ඌ ධන කරගන්න අනිත් පැත්තට ගෙනියන්න. එහෙනම් ඍණ x ධන x කැපිලා ගියා. 20 සමානයි 3 ධන x. x හොයාගන්න මේ ධන එකතු වෙලා ඉන්නවා 3. ඒක අයින් කරන්න දෙපැත්තෙම 3 අඩු කරන්න. x සමානයි අගය ගත්ත හැකි 20න් 3ක් ගියා 17යි. දරුවනේ x කිව්වේ කාටද y කිව්වේ කාටද? y කිව්වේ ඇපල් ගෙඩි ගන්න x කිව්වේ ළමයි ගන්න. උත්තරේ එළියද්දි xy කියලා ලියන්න එපා. එයාලා කිව්වේ ඇපල් ගෙඩි ගන්න කීයද සහ ළමයි ගන්න කීයද කියලා හොයන්න කියලා. එහෙනම් ලියන්න ළමයි ගණන 17යි ඇපල් ගෙඩි ගණන 5යි. ඔන්න ඔය විදිහට තමයි අවසාන පිළිතුර තියන්න ඕන. බලන්න සිරාවටම දාන කොච්චර ලීසිද අපි කොච්චර මෝඩයිද මේ වගේ සරල ගානක්වත් හදන්න බැරි නම් කියලා. මේක සමගාමී බැරි එකට සිරාවටමත් බෑ. මේ පේපරෙන් විතරක් පොඩ දාන්න තියෙන ඉඩකට හරිම අඩුයි. මම මේ වටේට ගොඩාක් පැහැදිලි කරේ ප්‍රායෝගිකව හිතන්න පුරුදුයි. දැන් සමගාමී බැරි එකේ සමගාමී පාඩම ආයෙ බලන්න. බලලා මේකට සෙට් වෙන්න. දැන් ඔයාලා විභාගෙට යන්න ඉන්න ළමයි. දැන් ඔක්තෝබර් මාසේ භාගයක් දැන් මේ ඉවර වෙගෙන යනවා. එතකොට මෙතන මාස භාගයයි තියෙන්නේ. නොවැම්බර් දෙසැම්බර් මාස දෙකයි. හරි මාස දෙකමාරක් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර. ඒ දෙකමාර ඇතුළේ දඩ ගේමක් දීලා තියරි ටික සෙට් කරගන්න පුළුවන් නම් බය නැතුව විභාගෙට ගිහලා සුපිරි ඒකට යන්න පුළුවන්. තියරි ටික ඉවර කරගන්න පුළුවන් කියන්නේ මේ ප්‍රශ්නේ තේරෙනවනේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඒකෙන් තමයි කියම දෙන්න පටන් ගන්නේ. එමන් නොවැම්බර් 8 වෙනිදි සියලු සිද්ධාන්ත ඉවර කරාට පස්සේ දඩ ප්‍රශ්න 17ක් එනවනේ. සෙකන්ඩ් පේපර් එකේ ලොකු ප්‍රශ්න 12යි. ඊට පස්සේ ෆස්ට් පේපර් එකේ දඩ ප්‍රශ්න ලකුණු 10 ප්‍රශ්න 5ක් එනවනේ. එතකොට ක්ෂේත්‍ර 17ක් තියෙනවා. මම ඔයාලට වාස් පේපර්ස් පොත දුන්නානේ ඔය ක්ෂේත්‍ර 17 වෙන වෙනම වෙන් කරලා විභාග ප්‍රශ්න ටික කොහොමද කියලා. ඔය 17ම වෙන වෙනම අරගෙන කතා කරනවා. හිමීට කතා කරනවා. නිදහසේ ඔය ටික වෙන වෙනම කතා කරනවා. විභාග වෙද්දී සම්පූර්ණයෙන් එක දවසට එක ගානේ දින 17න් ගේම දෙනවා. ෂොට් එක දෙනවා. ඊට අමතරව දඩ පේපර්ස් ටිකක් යද්දී ඕක පට්ට සිරා පට්ට ලීසි දෙයක්. ඊයකෝ භාග ටික අරන් විභාග නම් ඔක්කොම නැවත එක දවසක හදද්දී. තේරෙනවද කියන්නේ? භාග පාඩම 10 ඉගෙනන්නදී හදුවා විභාග කරා. දැන් ආයෙ හදන්නේ. දැන් ඔයාලත් එක්ක ත්‍රිකෝණමිතිය කරද්දී විභාග ගණන් ඉන්නේ කොහමද ඔක්කොම කරා. දැන් ආයෙ විභාග ගණන් ටික විතරක් කරා හදන්නේ. එතකොට ඒ ස්ට්‍රක්චර් එක පුරුදු වෙනවා නිකන් දැක්කම සිඟිති ගණන් ටිකක් බවට පත් වෙනවා. ඔටෝ වෙනවා ඒක. ඒකට වැඩ කරන්න. දැන් අතාරින්න නැතුව ෂේප් වැඩ කරන්න පටන් ගන්න සුපිරි ගේමක් දෙන්නත් පුළුවන්. right. දාගන්න මේක ඉක්මනට.
ඇති නේද වෙලා? හරි. දැන් මේ දැන් වෙලා තියෙනවා තුන්වෙනි එකට කියපු හින්දා පළවෙනි එක හදන්නේ නැද්ද සර් කියලා. පළවෙනි එකත් ගොඩක් අය ඕනි කියලා තියෙනවා. අපි හදමු පළවෙනි එකත් හදමු. පළවෙනි එකත් හදමු. හීනවන ශේෂ ගාණක් තියෙනවා. මේක ගොඩක් කට්ටිය ඇත්තටම වරද්දනවා. හැබැයි මගේ තීරි මන් දින්න කවුරුත් මොහොනක් හිතන්නේ නැහැ මේක අකාරී කියලා. හේතුව මම මේක ලස්සනට බටර් කරලා ඔයාලට හොඳට දින දෙකක් තිස්සේ අපි කතා කරේ ඔය පාඩම. ප්‍රතිශත කියන පාඩමේ 11 දෙවෙනි පොත පටන් ගන්නෙම තියෙන පාඩම. දින දෙකක් කරන් හිමීට මාර ලස්සනට කතා කරන්න. ඉතින් ඕක ඇත්තටම මාර ලීසි. මාරම ලීසි. අර මම කියලා දුන්නා ඔයාලට කොටස් 7ක් 1 2 3 4 5 6 7 දාගෙන යන්න කියලා. ඒ ගියපු පාර දිගේ යන එක්කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැහැ. ඒ 7 මතකයි නම් ඒ 7 හිමීට මතක් කරගන්න. දැන් ඔය එකපාර කියද්දි මට මතකත් නැහැ. හැබැයි මම ගේම දෙනවා. මම මතක් කරනවා පළවෙනියට එන්න ඕනේ මොකක්ද? දැන් තාම නැහැ සීන් එක. අපි හිමීට මේකට ගිහිල්ලා මතක් කරමු. හිමීට මතක් කරගෙන සෙට් වෙන්න ඕනේ. එතකොට තමයි ට්‍රැක් එකට වැටෙන්නේ. දැන් එකපාරට හිනවන ශේෂිකවම සීන් එක සෙට් වෙන්නේ නැහැ. හරි. කමන්නේ හිමීට ගේම දෙන්න පටන් ගමු. බලන්න පළවෙනියට තියෙනවා අත්පිට මුදලට රුපියල් 30000ක් වටිනවා. පොඩ්ඩක් ඉන්නකෝ. අත්පිට මුදලට කියන්නේ එකපාර සල්ලි දීලා ගන්නවා නම්. රයිට්. කෑෂ් කරලා ගන්නවා නම් ඕක තමයි අත්පිට මුදලට කියන්නේ. 30000ක් වටිනවා. ජංගම දුරකථනය. 30000යි වටින්නේ. දැන් දීලා ගන්නවා නම් 30000යි. හරි. හීනවන ශේෂ ක්‍රමයට ඔන්න ගාණ හීනවන ශේෂ කියන එක දීලා තියෙනවා. හීනවන ශේෂ ක්‍රමයට පළමුව රුපියල් 12000ක් ගෙවා ඉතිරි මුදල 136ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ සමාන මාසික වාරික 15කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකිය. තේරුණාද කතාව? මේක පළවෙනියට 12000 කියලා. දැන් අතේ සල්ලි 30000ක් නැති කට්ටිය. ටික ටික ගෙවන්න අතන්ට එන්න මෙතනට එන්න කියලා දෙනවනේ ටීවී එකේ තාත්තලා මේ දවස්වල. ඒක පොඩ්ඩක් හොඳට සීන් එකට සෙට් වුණොත් සාමාන්‍යම දෙයක් නේ ආයෙත් තියෙන්නේ. මේ සාමාන්‍ය දේවල් තියෙන මාර ගොම්පා. මේ උත්තරේ හරිද වරද තමන්ම දන්න මේක හදාගෙන යන්න. ඉතින් ඒ වගේ සරල දේවල් ඉතින් අපරාධේ නාස්ති කරගන්න එපා. කියන දේ හොඳට තේරුම් ගන්න. මේක මාර ලීසි කොට දාන්න. නැත්තම් මම උගන්වන්නේ නැහැ සිරාවටම. මේක මෙච්චර ලීසි නැත්තම් මම උගන්වන්නේ නැහැ. මම වෙන විෂයක් උගන්වන්න බෑනේ ඇත්තටමත් ඉතින්. ඒ කියන්නේ ඇත්තටමත් බෑ. ගේමක් දෙන්න ඕනේ. ඉතින් පාඩම් කරන්න දේවල් තියෙනවා. මේක එහෙම එකක් නෑ. මේක ට්‍රැක් තේරුම් ගන්න ඕනේ. මම ඔයාලට තියරි උගන්වන්න තියෙන අපි පැය 4ක් අරගෙන දැන් තියරි පන්තිය කතා කරගෙන හිමීට බටර් කරලා උගන්වනවනේ. තියරිය ඔළුවට යන්නයි ඕනේ. නේද නෝට් එකක් ලියලා දෙන්න print කර එහෙම එකක් නෙවෙයි වෙන්නේ. හොඳට සීන් එක ඔළුවට දාගන්න දඩගේමක් දෙන්න පුළුවන්. මේ ගාණෙන් තේරුම් ගන්න හීනවන ශේෂ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා වන්දි නාපු වෙනම මේක විතර බලන කවුරු හරි ඉන්නවනම් අතාරින්න නම් එපා හීනවන ශේෂය. ඔය සමහර ගුරුවරු බොරුවට බය කරන්නේ උන්ට හදාගන්න බැරි. සිරාවටම උන්ට හදාගන්න බැරි. උන් ඔය ක්‍රමයක් හදලා try කරා නම් ගෙම දෙන්න පුළුවන්. මේක ගුරුවරයෙක් බයි ගුරුවරයෙක් බයම ගේ ළමයි කොහොම ඉවරයි. හරි කතා කරන්න කොහොමද? පවුයි. හරි. මේක එතකොට කියන්නේ 136ක පොලියක් තමයි වාර්ෂික පොලියක් අය කරන්නේ. වාරික 15න් ගෙවන්න ගන්න. ඒ කියන්නේ 12000ක් මුලට ගෙවනවා. ඊටු ටික වාරික වශයෙන් වාරික 15කින් ගෙවනවා. රයිට්. ඒ විට ගෙවීමට සිදුවන වාරිකයක වටිනාකම සොයන්න කියලා කියන්නේ. හරි. දඩ ගේමක් දෙන්න පටන් ගන්න. හරිද? පට්ට බෑන්ඩ් එක සෙට් වෙන මේකට. දඩ ගේමක් දෙන්න. සිරාවටම දඩම ගේමක් දෙන්න. හරි. මේක අහන්න හොඳට. අත්පිට මුදලට රුපියල් 30000යි ඔය කතන්දර ඔක්කොම කිව්වහම මෙයා පළවෙනියට මේකේ මේ 30000ක් වටින එකෙන් 12000ක් ගෙවනවනේ. 12000ක් පළමුව 12000ක් ගෙවා කියලා තියෙනවනේ. එනම් අපි ඉතුරු ටිකනේ වාරික වශයෙන් ගෙවන්නේ. ඒ කියන්නේ ණය මුදල කොච්චරයිද කියලා මුලින් හොයාගන්න. දැන් ඔන්න මගේ පළවෙනි එක ණය මුදල. මොක හොයාගන්න. කොහොමද ඔක හොයන්නේ? භාණ්ඩේ වටිනාකම ජංගම දුරකථනය නෙමෙයි. මේ ජංගම දුරකථනය. ඔව් 30000ක ඉතින් 12000ක් ගෙවනවා. 30000න් අඩු කරන්න 12000ක් 12ක් ගියාම 18000ක් ණය යොක හදාගත්ත හැකිනේ 18000. ආෆයිනල් ලියන්න 30000 අඩු කිරීම 12000 අවුලන්නේ නැහැ. ඊට පස්සේ ගෙවා ඉදිරිය පොලිය දීලා තියෙනවනේ. ඔන්න පොලිය දීලා තියෙනවා. වාර්ෂික පොලිය අපි ගාව තියෙනවා. රයිට්. මම ඒකෙන් සෙට් වෙනවා. ඔන්න දෙවෙනි එකේ නම් දීලා තියෙනවා පොලිය. වාර්ෂික පොලිය. ලියනවද ඒක? නෑ. මගේ දෙවෙනි පියවර උනේ මොකද්ද? මොකද්ද මගේ දෙවෙනි පියවර? දරුවනේ මේ ණය මුදල
18000යි. හරි. මේ 18000 ගෙවන්නේ කොච්චර කාලෙකින්ද? මේ සම්පූර්ණ ණය මුදල ඌ පට්ට ණයයි 18000. හරි. පොලිය නෑ ඔගේ. ඌ පට්ට ණයයි 18000. ඔය 18000 ගෙවන්නේ කොච්චර කාලෙකින්ද? වාරික 15. එතකොට එක කොටසක් විදියට කොච්චරක් ගෙවන්න වෙනවද? දැන් මේ 18000 ඌ 15කට බෙදාගෙන ගෙවන්නේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ එක කොටසක් කීයද කියලා. එක කොටසක් කිව්වේ මාසිකව කොච්චරක් ගෙවනවද? අපි ඔකට කියනවා මාසික ණය මුදලේ කොටස කියලා. ගාණ කියවලා ඔහේ යන්නේ නැහැ. මේක ලිව්ව ගමන් සෙට් වෙන්න මේකට. අනේ 136 දැක්කා කියලා 136 දැම්මොත් ඉවරයි. ක්‍රමය මතක තියාගන්න. මෙච්චරයි ඔළුවේ තියෙනවනේ මාසෙන් මාසෙ ගෙවන්නේ. එහෙනම් ණය කියන එක මාසෙට කොච්චරක්ද යන්නේ? හරි ඕක වැදගත්. දෙවෙනි එක ඕක. 18000 බෙදන්න එහෙනම් 15ට. හරි. මීට සුළු කරමු කලබලයක් නැතුව. මීට සුළු කරන්න කලබලයක් නැතුව. 15යි 18යි කැපෙනව නේද? හරි. තේරෙනවනේ සීන් එක කපන්නේ. කාලේ නාස්ති කරන්න එපා කපන්න. 3න් බෙදෙනවනේ 3ේව 5යි 3ේව 6යි. ඊට පස්සේ බිඳු 3ක් එනවා මේ 60 තියෙන්නේ. 5ට 5 එක 60ට 12යි. පට්ට පිටිපස්සේ බිඳු 2යි 1200යි නා. ඔන්න රුපියල් 1200යි කියලා ගන්න පුළුවන් මාසික ණය මුදලේ කොටස. මාසිකව රුපියල් 1200ක ණය මුදලේ කොටසක් තමයි දැන් ගෙවන්න වෙන්නේ. දැන් කියන්න එපා වාරිකයකට ගෙවන්න ඕනේ ඔච්චරයි. මේ ණය වෙච්ච ගාණ කෑලි කෑලි ගෙවනවනම් තමයි 1200 ගෙවන්නේ. හරිනේ. එයින් පොලියක් ගන්න ඕනේ. රයිට් 36ක් අවුරුද්දට ගන්නවා පොලිය. හරි. එහෙනම් දැන් තමයි පොලියට සෙට් වෙන්නේ. මේ ණය මුදල ඉවරයි. හරි. දැන් පොලියට සෙට් වෙනවා. වාර්ෂික පොලිය දීලා තියෙන්නේ. මම කිව්වා වාර්ෂික පොලිය අපිට වැඩක් නැහැ නේ. දැන් මම ගානට සෙට් වෙන්නේ අපි මාසෙකට සීන් කරන්නේ. මාස ගානනේ හොයාගන්න හදන්නේ. මාසෙට කොච්චරක් ගෙවනවද? එහෙනම් මාසික පොලිය අපිට උන් දීලා තියෙන මගුල ලියන්න එපා. ලියන්න මාසික පොලිය. හරි. මාසික පොලිය කොච්චරද? වාර්ෂිකව 136යි. වාර්ෂිකව ඔච්චර නම් මාසිකෙක හොයන්න පුළුවන්. මෙයා 12ට බෙදුවනම්. 12ට 12 එකයි 36ට 3යි. එහෙනම් ඔන්න මාසික පොලිය. එయ్యකො 12 බෙදුව 15 බෙදන්න එක. නෑනේ වාර්ෂික කියන්නේ අවුරුද්දට පොලිය. නේද මේ වාරික. එතකොට මේක 15 බෙදුව. ඒක අපි ගෙවන්නේ 15කින්. දෙරුණානේ සීනේ වටලා ගන්න එපා. ඒක ගෙවන්නේ 15කින්. ඉතින් මේක ගෙවන්නේ 15කින්. හරි. එයාලා පොලිය දීලා තිබේ වාර්ෂිකනේ. වර්ෂයකට දීලා තිබේ. එහෙනම් මාසෙකට කොච්චරද බලන්න ඕනේ. හරි. ඒකයි 12 වෙන්නේ. දෙරුණානේ සීනේ. හරි 103යි. හරි. දැන් මේ එක කොටසකට පොලිය කොච්චරක් ගෙවන්න වෙයිද කියලා හොයන්න. කොහොමද අපි ගත්තේ? 2යි 3යි ගුණ කරලා මම කිව්වා ගන්න කියලා. මෙන්න මේ උන් දෙන්න ගුණ කරලා අපිට සීන් කරගන්න පුළුවන් හතරවෙනි කොටස විදියට. එක කොටසකට පොලිය. ණය කොටසකට පොලිය නැත්නම් මාසික ණය කොටසකට පොලිය. මාසික ණය කොටසක් සඳහා පොලිය. හරිනේ. උන් දෙන්න ගුණ කරන්න 1200යි ඒකෙන් 103ක් පොලිය විදියට ගෙවන්න ඕනේ මාසෙට. බිංදු දෙකට බිංදු දෙක කැපිලා ගියා. 12 වරක් 3 36යි එන රුපියල් 36ක් පොලිය ගෙවන්න ඕනේ. කීයක් වෙනුවෙන්ද? කීයක් වෙනුවෙන්ද මේ ගෙවන්නේ? රුපියල් 36ක පොලියක් ගෙවන්න ඕනේ. 1200ක් වෙනුවෙන් එක කොටසක් වෙනුවෙන් ගෙවන ගානනේ හොයාගත්ත. එක කොටසක් කියලා කිව්වේ 1200. ඒකට පොලිය 36යි. එහෙනම් 1200ට පොලිය 36යි. හරි. දැන් මොකද කරන්නේ? 1200 කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේ ගෙවන්න ඕන ගාන. ණය මුදල 18000 ඇතුළේ 1200 කීයක් තියෙනවද? දැන් කියන්න එපා යකෝ 15යි කියලා. නෑ මේ මාසෙට නේ හැදෙන්නේ. හීනවන ශේෂය කියලා කිව්වේ පළවෙනි මාසෙට මම 18000ක් ණයයි. දැන් 18000 ඇතුළේ තියෙනවනේ 1215. පළවෙනි මාසෙට විතරක් ගෙවන්න ඕනේ මේ වගේව 15. ඊළඟ මාසෙදී අපි ගෙවනවා 1200. දැන් මේකෙන් 1200ක් අඩු වෙනවා. අඩු කරපුවා 17000 කියන්නේ 16800යි. හරි. 16800 ඇතුළේ 1200 කීයක් ඉන්නවද කිව්වොත්? එකක් කියවන එක වාරිකයක් කියවන තව 14යි. නෑ ඊළඟ මාසෙට පොලිය 36ව 14යි. ඊළඟ එකට 36ව 13යි 36ව 12යි කියලා එක අඩු වෙවි. يعني හීන වෙනවා. ගෙවන එක නැති වෙනවා. දැන් ඔහොම වෙද්දී ඕක ඉතින් හොයන්න ගියොත් තටමන්න. ඔය එන කොටස් ගන්න පළවෙනි මාසේ 15යි 14යි කියලා එන එක 15යි 14යි 13යි කියලා නේ. ඒ කියන්නේ එකක් අඩු වෙවි ඔය ටික එකතු වෙන්න තියෙන්නේ. 15 14 13 ඔය ටික සෙට් එකම එකතු කරානම් හරි. ඒක හොයන එකට අපි කිව්වා
මොන කොටස් කියලාද? මොන කොටස් කියලාද? එන්න ඕනේ දැන්. මොන කොටස්ද ඔයාලට කිව්වේ? මාස ඒකක ගණන පට්ට වැඩගත් එක. පස්වෙනි එක මාස ඒකක ගණන. ත්‍රිකෝණ සංඛ්‍යාකාරයෙන් දින්දදරුව අපි සූත්‍රයක් පාවිච්චි කරා n ධන එක බෙදීම දෙකයි. වාරික කීයකින්ද ගෙවන්නේ? 15කින්. 15ට එකක් එකතු කරා 16යි නම් 15ක් 16 බෙදීම දෙක තමයි සූත්‍රය වෙන්නේ. දෙකට දෙකේව 1යි 16ට දෙකේව 8යි 8 වරක් 15 120යි. ඔන්න මාස ඒකක ගාන හොයාගත්ත 120යි කියලා. ඒ කියන්නේ 1200 සෙට් 120ක් තියෙනවා. ඒ කියන්නේ 36 ගාන 1200ට මෙච්චරක් ගෙවන්න ඕන. 36 ගාන 120ක් ගෙවන්න ඕනේ. ඔන්න පොලිය. රයිට්. එහෙනම් මුළු පොලිය හොයාගත්ත හැකි ගෙවන මුන් දෙන්න ගුණ කරලා මුළු පොලිය හොයාගන්න. ඔන්න 6 වෙනි එකට එනවා මුළු පොලිය. පට්ට අතල් එකක් දෙන්නින් දැන් මට සිරාවට මතක තිබ්බේ නෑ. දැන් පාරේ යන ගමන් ඇහුවොත් මොකෙක් හරි ඉනවෙන් විශේෂ පියවර 7 කියපන් යකෝ කියලා. බෑ ඉතින් සිරාවට බෑ. දැන් මේ ගාන කියවලා මාර නිදහස් පිට හිමීට සෙට් උනේ. ඒ නිසා ඒක වෙනම ආතල් එකක් ගන්න. දැන් අර ක්‍රමය පුරුදු වුණාට පස්සේ ඒක ඔළුවේ තියෙනවා. මතක නෑනේ. දැන් ඔයාලා කියන්නේ ගොඩක් කට්ටිය කියනවනේ. පාඩම් කරාට මතක නෑනේ. ඒකනේ මම කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියපන් කියලා. එතකොට මතක හිටිනවා. ඒ කියන්නේ මතක හිටින්නේ නැහැ. හිටියා කියලා දැනෙන්නේ නැහැ. හැබැයි හිටලා. ලියන්න කිව්වම ලියවෙනවා. පුරුදු වෙන්නේ සින්නේ. ඒකයි ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. රයිට් මේ වැඩේ කොට දාගත්තා නම් හරි. 120න් 36. 120න් 36. කියලා වෙන්නේ නැහැ. කො ගුණිතේ බෑනේ. ඌ ඉවරයි. ජීවිතේ මනාපයි. හරි. කපටි වෙන්න 36 120න් ගුණ කරන්න. මේ 120 දෙන්න යන්නේ 100 කිනුයි 20 කිනුයි. 20 ගුණ කරගන්න දන්නේ නැත්නම් 36 100ක් නේ 36 100ක් 3600. 20 කියන එක 10 10 කියලා කඩ ගන්න. 36 10 360යි. තව 360ක්. හරිනේ තව 10. මේ 100ක් චුටි බබාලා මේ 10ක් මේ 10ක්. 120යි චුටි බබාලා. හරි නේද? ආ රයිට් එකතු කරන්න. බිංදුවයි 6යි 6යි 12යි එකක් ඉතිරි. 6යි මෙතන 3 3 6යි 6යි 12යි 1යි 13යි. වට්ට 4යි. 4320ක් එනවා නේද? මුළු පොලි. දරුවනේ ණය මුදල 18000යි 18000ම ගෙවපන් කේස් හරි ඔක විතරක් ගෙවලා ෂේප් වෙන්න බෑ මුළු පොලියක් ගෙවන්න ඕනේ ගෙවිය යුතු මුළු මුදල හොයන්න පුළුවන් පට්ට මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ඔන්න 7 වෙනි පියවර ඉවරයි ගෙවන්න ඕන සම්පූර්ණ ගණනවා එකතු කරන්න 18 4320 සමානයි රුපියල් 22320 හරි නේද දැන් ඉවරද නෑ මොකද කරන්න ඕනේ එකකට පොලිය හොයන්න ඕනේ එකකට කියලා කිව්වේ එක වාරිකයකට මේ පට්ට ගෙවන මුළු මුදල රයිට් හතක් ඉවරුනාම ඊට පස්සේ තරුවක් දාලානේ මම ලියන්නේ තරු පේනවා ඒ ඉවරයි සතුටුයි මේක හරි මේක 15න් බෙදුවනම් වාරිකයක ගානිනවා ඔන්න වාරිකයකගේ වාරිකයක් සඳහා ගෙවිය යුතු මුදල 22320 මම බෙදනවා 15ට කරලා කියලා වෙනවනේ අකෝ 15ට බෙදන්න බෑනේ සිරාවටමත් බෑනේ මොකද කරන්නේ කොහොමද 15ට බෙදන්නේ ගේම දෙන්න දඩට දෙන්න 15 වේවා කීයක් තියෙනවද කියලා බලන්න 22ට 22ට 15 වේවා එකයි හතක් ඉතුරුනේ 15 වෙනා 22ට ගන්න හතක් ඉතුරු 73යි ෂේපසෙට් එක කලබල වෙන්න බෑ 73යි 15යි 30යි සෙට් දෙකයි හරි 30 වෙද්දි දෙකයි 30යි 60යි සෙට් හතරයි තව 15ක් සෙට් කරගත්තොත් 75යි බෑ හතරයි ඉතුරු හතරයි හරි කලබල වෙන්න බා 73න් 60ක් ගියා 13ක් ඉතුරුයි උඩ පිටිපස්සේ මේ දෙක සෙට් කරගත්තාම 132යි 132යි අම්මට සිර 132ට 15 වේවා 15 වෙනි මේ පලින් නිකන් කලින් සිද්ධියක් මතකද 15 ඔය සීන් එකක් දැක්කා 15 වරක් 8 හොයාගෙන තියෙන 120යි මට මතකයි නම් ඔයාලට මතක තියෙන්නේ 15 වට 120යි 120යි කියන්නේ 120ට 15ක් 135යි තව 15ක් ගන්න බෑ සෙට් 8යි ගන්න පුළුවන් සෙට් 8යි නැත්නම් ඉතින් ගුණ කරලා හොයාගෙන 15 වරක් 8ක් හරි එතකොට තව 12ක් ඉතුරුයි 12යි නම් පිටිපස්සේ බිංදුව දාගත්තාම 120යි යකෝ 120ට ආයෙත් 8යි හරි 15 වට ඔන්න කතාව ඉවරකමක් ඉවරයි රුපියල් 1488යි බලන්න සිංගිතී ගන්න මාර ලේසි මේක ගේමක් තියෙනවා හැබැයි අර සමගාමීට වඩා ගේමක් තියෙනයි මේ කොටස් ටික මතක තියෙන්නේ මතක තිබෙන්නේ නැහැ මට ෂේප් සෙට් ෂේප් සිරාවටමත් ෂේප් තුන් සිරාවම කියන්නේ මේක ඔළුවේ තිබ්බෙම නැහැ දැන් මේ හිමීට සෙට් උනේ ඒක අර ලස්සන ගේමක් දෙන්න ප්ලෑන් කරා
ඔළුවේ හයිය තියෙන්න ඕනේ, හිතේ හයිය තියෙන්න ඕනේ. මේක වැච්චට අහන්න පුළුවන් කියලා හයිය තියෙන්නත් ඕනේ. ප්‍රැක්ටිස් කරලා තියෙන්නත් ඕනේ. මේක ජීවිතේට හිනවන ශේෂය දැකලා නැති එකේ කද හිනවන ශේෂය හදනවා උන්ට බෑ හදන්න. මේක තමයි. මේ වෙන්නත් එපා බැරි වෙන්නත් ඕනේ. හරි. දඩගේමක් දෙන්න සිට් වෙලා නැත්තම් හිනවන ශේෂය පාඩම සම්පූර්ණයෙන් බලන්න 11 වන්දියේ 9 වෙනි පාඩම මට මතක විදිහට දෙවෙනි පොතේ පළවෙනි පාඩම. හරි. හරි. ඊට පස්සේ 11 වෙනි ගාන බලන්න දඩ ගාන. මම මේ සිද්ධි ගණන් ටික අතහැරලා යන්නේ. ලීසි ටික හදන්නේ නැහැ. අතරමක් හදන්නේ නැහැ. වැඩ නැහැ. තේරුම් නැහැ. ඔයාලට හදා ගන්න පුළුවන් බැරි ඒවා තිබ්බොත් මොනවා හරි ඉෂුව එකක් තිබ්බොත් WhatsApp කරන්න කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. හතරත් ලීසි පහත් ලීසි හය එහෙම පට්ට ගොම්පාට බලන්න ඉතින් හයි ඔය කලින් හදපු ගානම FXFD දාලා හදන එක තියෙන්නේ. සංඛ්‍යානේ. හරිම ලීසි. ඊට පස්සේ බලන්න 7 තියෙන්නේ 3D ගාන සමාන්තර 3D සීන් එක සෙට් කරලා තියෙන ලීසින් ජ්‍යාමිතිය 9 හදමු අනිවාර්යෙන් හදමු සුපිරි ගාන ජ්‍යාමිතිය ගාන හදමු කට නිර්මාණ ගාන දෙන්නේ 10 ජ්‍යාමිතිය එකක් තියෙන එක ජ්‍යාමිතිය එකක් හදමු 11ට සෙට් වෙන්නකො 11 දඩ ගානක් තියෙන්නේ අරේ ඊද උස 6 ඊද මොකක්ද තියෙන්නේ දෙල්ලන්නේ හදමු දෙකේම දෙන්න මම කියව ගන්නවත් ඇති කියලා හදලා නැති කාලකන්ණි පිරිසක් බලනවා ඇති කියලා හිතලා කියන්නේ. මම තාමත් පේපර් එක නොලියා මේ කලින් දාන පේපර් එක නොලියා මේකට සෙට් වෙනවා නම් දුක තමයි යා. සිරාවටම දුකයි. ඔය පල්ලෙහ දාලා තියෙන මේකේ ගෲප් එකට යන්න ගෲප් එකට සෙට් වෙලා නැති වුණා නම් ගෲප් එකට යන්න WhatsApp ගෲප් තියෙනවනේ. ඒක ගෲප් එකකින් ඔයාලට හම්බෙයි. එතකොට පේපර් එක ඒක හම්බෙලත් ලියන්නේ නැහැ කියන්නේ පව් ඉතින්. කරන්න දෙයක් නෑ ඒවා පව් සිරාවටම. ඒකෝට කියලා වෙනවා. ඉතින් තමයි මම මේක කරන මගුල බලාගෙන ඉඳලා ලියලා වැඩක් නෑ. තමන් තනියෙන් කරලා එන්න ඕනේ. එතකොට තමයි ගේමක් දෙන්න පුළුවන්. අරය ඒද උස 6යි ඒද වන ඝන ලෝහ සිලින්ඩරයක්. ඝන ලෝහ සිලින්ඩරයක්. සිලින්ඩරයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. ඔන්න සිලින්ඩර එක. ඝන කියලා කිව්වේ මේක පට්ට ඝනයි. දැන් ලී කුට්ටියක් ගත්තොත් ඝනයි. සැමන්ටින් එකක් ගත්තොත් අස්සේ හිස්නේ. ගහක් ගත්තොත් ගහේ කඳ ගහේ ඇතුලේ තියෙනවා නේ කඳ නිකන් හිස් වෙන්නේ නැහැ ඇතුලේ හිස් නැහැ. මේකෙත් පට්ට තියෙනවා මොනවා හරි කියලා හිතාගන්න. හරි. ඝනයි කියන්නේ මේක. ඝන ලෝහ යකඩ පට්ට එකක්. ලෝහයක් තියෙන එකක් හරි. සිලින්ඩරයක් උණු කර
උණු කරනවා රයිට් මේක උණු කරනවා. උණු කරාම මොකද වෙන්නේ? රත් වෙනවා කියන්න. හරි. උණු කර ලෝහ අපතේ නොවනසේ උණු වෙනවා කිව්වම තේරුම් ගන්න මේක දියරයක් ගන්නටම රත් කරනවා රයිට්. ලෝහ අපතේ නොවනසේ පතුලේ අරය ආර්ධ උස 2ද වන ඍජු ඝන ලෝහ කේතු. කේතු කියන්නේ මේවා නොවගේ සින්න කේතුවක් කියන්නේ අයිස්ක්‍රීම් කෝන් එක අර අපි එකෙක් කිව්වේ හැපි බර්ත්ඩේ ටොප්පි කියලා ඒ වගේ මොකද තමයි හරි. ඔය වගේ. හරි. දැන් සයිස් ටික දාගමු කොට. අරය A මේ සිලින්ඩරේ අරය A කියලා කිව්වේ දාමු සයිස් එක අරය A. උස 6යි පට්ට උස. උස කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන උස ඒ කියන්නේ මේ උසම තමයි. හරි 6යි. හරි. උණු කර ලෝහ අපතේ යන අපතේ නොයන ලෙස. අපතේ යන්නේ නැහැ. චුට්ටක්වත් අහක යන්නේ නැහැ. උණු කරන ටිකේ ඔක්කොගෙම හදනවා. රයිට්. හරි. කියනවා කේතු 20ක් මේ වගේම 20ක් හදනවා. මේකේ දාගන්න දරුනේ. මේකේ දීලා තියෙන්නේ පතුලේ ආරය R කියලා. පතුලේ ආරය R පතුලේ ආරය කියන්නේ මේක. මේ කේතුවේ පතුල මේක. රයිට්. ආරය මේක. උස 2යි. උස 2යි. උස 2යි කියන්නේ මේ මෙතන ඉඳන් මෙතනට උස. මේක උසද? ඒ ඇල උස. මේ උස තමයි බලන්නේ. හරි මේකේ රයිට් මොකද තමයි දීලා තියෙන්නේ 20ක් සාදනු ලබයි නම් R සමානයි මොකද්ද මගුලක් පෙන්වන්නේ 3යි A යට මූල 20 බව නොහොම එකක් පෙන්වන්න තියෙන්නේ බව පෙන්වලා ඉන්නකෝ පස්සේ පෙන්වනවා ඉතුරු ටික කරන්න දැන් කියලා වෙනවා සීන් එක තේරුණාද හොඳට තේරුම් ගන්න බලන්න සීන් එක සිද්ධිය කිව්ව දරුවනේ ගාන පටන් ගද්දීම කිව්වා මේක උණු කරනවා. ඒක උණු කරලා චුට්ටක්වත් අපතේ යන්නේ නැති වෙන්න ඉතුරු වෙන්නේ නැති වෙන්න ඒ සම්පූර්ණ ලෝහයෙන් උණු වෙච්ච ලෝහයෙන් මේ වගේ හේතු 20ක් හදනවා. එනම් පළවෙනියටම අපිට සම්බන්ධතාවය ලියන්න පටන් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ලියන්න පටන් ගන්න පුළුවන් සම්බන්ධතාවය. මේකේ පරිමාව මොන වගේ පරිමාවද? ඝන වස්තු වල පරිමාව අතරම මේ කතා කරන්නේ. මේකේ පරිමාව ඒ කියන්නේ සිලින්ඩරයේ පරිමාව මොන සම්බන්ධතාවය මම ලියනවා සිලින්ඩරයේ පරිමාව සමානයි කේතුවේ පරිමාව මේ එකක් වගේ 20ක් එකක් නෙමෙයි හදන්නේ කේතු 20ක් නේ කේතුවක පරිමාව ගුණ කිරීම 20 හරි ඔබ තමයි කතාව සිලින්ඩරයේ පරිමාව දන්නේ කියලා සාමාන්‍ය විභාගෙට දෙනවා සාමාන්‍යයෙන් දෙන්න ඕනේ හැබැයි සිලින්ඩරේ ගොම්පාට දෙන්න ඕනේ නැහැ අතරම සාමාන්‍යයෙන් දෙන්නේ ඔයාලට මේ අපි අනුමාන කරන්නේ ඒ කියන්නේ පිරමීඩ කේතුව ගෝලය කියන කොටස් තුන විතරයි දෙන්නේ පරිමාව වර්ගඵල ඔය සූත්‍ර දෙන්නේ 11 පන්ති ඉගෙන ගත්තේ ඔය විතරයි හැබැයි සාමාන්‍ය පේපර් එකකින් මේක දෙනවා බලන්න ඔයාලගේ පේපර් ඉස්සරහ පිටුවේ මේකේ පරිමාව දීලා තියෙනවා නැත්තම් ගන්නේ කොහොමද කියන්නේ ලොකු සීන් එකක් නැහැ මේ වෘත්තයේ වර්ගඵලය පතුලේ වර්ගඵලය ගන්නවා πr වර්ගය ඌසෙන් ගුණ කරනවා πr වර්ගය ඔන්න සූත්‍රය ඉතින් සූත්‍රයේ ඉතින් ඕක දාගන්න බැරි උන් ඉන්නවා. ඔක දීලා දාන්න නැති උන් ඉන්නවනේ දුකේද. කේතුක පරිමාව සිලින්ඩරේ වගේමයි මේකත් සිලින්ඩරේ වගේම නෙමෙයි. සිලින්ඩරේ වගේමයි මේ මෙහෙම එකක් ඕක. ඕකෙන් තුනෙන් එකක් මේ ඇතුලේ ගෑල්ල විතරයි තියෙන්නේ. එතකොට ඕකෙන් තුනෙන් එකක් මේ ගන්නේ. අනේ කේතුවේ පරිමාව වෙන්නේ ඇත්තටම තුනෙන් එකක්. සිලින්ඩරයෙන් තුනෙන් එකක්. කොහොමනේ අපි ඉගෙන ගත්තේ? නා තුනෙන් එකයි 5R වර්ගය. ඕක දීලා තියෙනවා පේපරේ බලන්න. කොයි අපෝ නෑනේ කියන්න එපා ගාණි දෙන්නේ නැහැ පේපරේ පටන් ගන්න තැන වැදගත් කියලා දෙන්න තැන දෙන්න. හරි. දැන් ආදේශ කරමු ෂේප් එකේ යම්. සිලින්ඩරයේ පරිමාව මොන මම ආදේශ කරනවා. 5 කියන්නේ 22ට 7යි. හරි. R කියන්නේ සිලින්ඩරේ ආරය. රූප දෙක වෙනම දාගෙන ඉන්නේ එකයි. මේවා කටුවැඩ කොළවල මොනවා කියලාද දාන්න යන්න එපා. ඔයාලගේ පේපර් එකේම දාන්න. ඔයාලගේ පේපර් එකේම ලියන්න. ඔයාලගේ පේපර් එකේම ලියන්න. අය කටුවැඩ කොළවල විකාර කරන්න එපා. මේ පේපර් එකේම රූප ඇඳලා දාගන්න. ඉවරයි. මෙන්න අරය A R ඉන්න තැනට A දැම්මම A ගේ වර්ගය උස 6යි උස කියන්නේ 6යි හරි දැන් කේතුවට සීන් කරන්න කේතුවේ මම ලිව්වේ ඒකයි කේතුවේ පරිමාව රයිට් කේතුවේ අරය පළවෙනි එක 5 කියන්නේ 22කට කේතුවේ R කියන්නේ අරය කේතුවේ අරය R මයි එහෙනම් R විදිහට තියාගන්න R වර්ගය ගුණ කිරීම උස යනු 2යි උසට දාන්න 2යි ඉවරයි නෑ මේ සූත්‍ර දෙක විතරයි මෙතන දාගත්තේ මෙහෙම ආදාගෙන ගියොත් උත්තරේ වර්ධිනවා මේ 20 නැත්තම් වට 20ක් මේක දාගන්න අනිවාර්යයි මම මේ ආදේශ කරන්නේ සූත්‍ර දෙකනේ පාඩුවේ ලියාගත්තා හරි
ඒ යකෝ 20 මතක කරන්නේ. ඌ ಗುಣ කරනවා කියලා ලියන්න නැත්නම් ඉවරයි. එතන එහෙනම් 20න් ಗುಣ විය යුතුමයි. දැන් සුළු කරමු R හොයන්න. R හොයන එක ප්ලෑන් එක වෙන්නේ. උත්තරේ ගතිය ඒකක් උත්තරේ ඉන්න පුළුවන් අවුලක් නැහැ. කලබල වෙන්න එපා එහෙනම්. ෂේප් ගේමක් දෙන්න. දැන් දෙපැත්තම 22ට 22ට 7 ඉන්නවනේ. දෙපැත්තෙම අයින් කරලා දාන්න. දෙපැත්තෙම ඉන්නවනේ. ඇයි 22කින් ගුණ වෙලා ගන්න මේ පැත්තත් 22කින් බෙදුව හැටි මේ පැත්තත් 22කින් බෙදුව හැටි. 7න් දෙපැත්තම බෙදලාගෙන 7න් දෙපැත්තම ගුණ කරොත් කැපිලා යනවා. නෑ එකම ඉන්නේ මුන්දන්න කපලා අයින් කරන්න. හරි. තව මොනවද කරන්න පුළුවන්? පස්සේ බලමු තව මොනවද කරන්න පුළුවන්ද? දැනට සුළු කරගන්න කියලා මම යෝජනා කරන්නේ. මොකද අපි O level එකේ උන්නේ. තව වැඩ දාන්න ගිහිල්ලා චොර කරගන්න එපා. මේ 5 කියන එක කෙනා දෙපැත්තෙම සෙට් වෙනවා කියන අදහස විතරයි මට දෙන්න ඕනුනේ. මේ භාග සංඛ්‍යා දෙක සුළු කරගත්තාම ඇති. හරි. දරුවනේ A වර්ග එකෙන් ගුණ කරාම A ගේ ගණනය. හරි. ඉස්සරහින් 6ක් ඉන්නවා නම් 6යි A ගේ ගණනය. සමානයි ෂේප් එකේ සුළු කරමු. මේ පැත්තේ දෙවරක් 20 ගුණ කරන්න එපා. මෝඩ වෙන්න එපා. දෙවරක් 20 විදිහටම තියාගන්න. ඕකයි මගේ යෝජනාව. දෙවරක් 20 විදිහට හිටපුවා. A මගුල වෙනම තියාගන්න. හරි. A වෙනම හිටපුවා. R වර්ග වෙනම හිටපුවා. හරි. එහෙනම් මොකටද ලියුවේ? එකට ලියපන්. යකෝ එක භාගයක් විදිහට. 3 වරක් 7. 7 නෑ නේකෝ 7 කැපුණා. 3 විතරයි. හරි. ඔච්චරයි. හරිනේ. කලබල වෙන්න එපා. දඩ ගේමක් දෙන්නවා. හරි. දැන් මම ප්ලෑන් කරන්නේ මොකද්ද ඇත්තටම? R හොයන්න. R එක පැත්තක තනි කරගන්න එක ප්ලෑන් එක. මේ A තනි කරගන්න නෙමෙයි හිතන්නවත් එපා. හිතන්නවත් එපා ඉවරයි ආයිත් සුපිරියටම ඉවරයි. උන් ප්ලෑන් පිට සෙට් කරනවා. මේක මම ලියාගත්ත අසනීපයකට නෙමෙයි R හොයන්න. හරි. එහෙනම් R තනි කරගන්න ප්ලෑන් එක. ඒකයි මම කිව්වේ මේ ටික දිගෑරලා ලියපන් කියලා. මේක එකට කරලා R එක AR වර්ග 40යි AR වර්ග ඔහොම ලියුවම ඌ ඉවරයි. මේක තනි කරගන්න. සුළු කරන්න එපා. ඉතුරු ටික ගලවන්න. ඉතුරු ටික ගලවන්න කියන්නේ මුන් ටිකම සෙට් වෙලා ඉන්නේ ගුණිතයක. බෙදුව නම් හරි හරස් ගුණිතය දාන්න. මූ බෙදිලා ඉන්නේ. බෙදිච්ච එක අනිත් කරන්න ගුණ කරන්න. හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය දාපුවම ඉවරයි. ඔන්න R වර්ග තනි වෙනවා. මම R වර්ග මගේ අතලෙට මේ පැත්තේ ලියනවා. ආසෙන් දකුණක පැත්තෙන් ලියන්න. අවුලන්නේ. දෙපැත්ත මාරු කරලා කමක් නැහැ. දෙක එකතු කිරීම 3 කියන්නේ 5යි. 5 කියන්නේ දෙක එකතු කිරීම 3යි කියලා ඉවරයි. හරි. ඕකයි සීන්. R වර්ග ඔන්න මම තනි කරගත්තා. 6යි A ගණේ විදිය දරුවෝ. මේ තුන ඇවිල්ලා සෙට් වෙනවා මුට. ඒ කියන්නේ හරි 3ක් 3ම එකක් සෙට් වෙනවා. බෙදීම දෙවරක් 20 වරක් A. R වර්ග මගුල ලියන්න එපා. ඌ තනි කරගත්ත එක කරේ. හරි මේ සීන් එක. හරි. ගඩ ගේමක් දෙමු හින්නීට කලබල නැතුව. මට ලොකු සීන් එකක් තේරෙන්නේ නැහැ ඉතින් ඔය ලොකෝට කිව්වට. හරි. මේ දෙකෙන් බෙදෙනවා මම බෙදනවා. දෙකට දෙකේම 1යි. 6ට 3යි. A ගේ ගණයක් කියන්නේ A ගුණ කිරීම A ගුණ කිරීම A. යකෝ යට එකක්. එක එකක් කැපෙනවා. ඒ කියන්නේ A ගේ ගණයේ ඉන්න එක දෙකක් වෙනවා. A ගේ දෙන්නේ. ආයි කැපෙනව නැහැ නේ අත්‍තරම. හරි. එහෙනම් ඔන්න සුළු වෙනවා R ගණය සමානයි 3 වරක් 3. මම සුළු කරන්නේ එපා කලබල වෙන්න එපා හිමීට යන්න. අපිට වෙන්නන්න තියෙන්නේ 3යි A කියලා. කොහොම ඉන්නකෝ. මෙතන 3 වරක් 3 නේ. මට ඇඟට දැනෙන දෙයක්. R වර්ගයක් නෙමෙයි. R වර්ගයක්. වර්ගය අයින් කරන්නේ වර්ගමූලයකින්. වර්ගය අයින් කරන්නේ වර්ගමූලයකින් නම් මේ පැත්තට වර්ගමූල වැටෙනවනේ. මූට වැටිලා නැහැ කියන්නේ මූ සුළු වෙලානේ. ඒකත් ඔළුවේ තියාගෙන යන්න. 3 වරක් 3 හරි කමන්නේ ආසයින 9 කියලා දාගන්න නැත්නම් දාන්න පුළුවන් 3 වර්ගය. 3 වර්ගය. ඕන්න 9 කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. දන්නවනේ ඔයාලා 9 වෙන. ඊගේ වර්ගය. ඊගේ වර්ගය. බෙදීම 20. ඔකනේ කතාව. හරි. ඔක්කොම උත්තර ටික ඉන්නවා යට විතරක් වර්ගමූලයක් සිතුනවා නම් හරි. ප්ලෑන් පිට වර්ගමූලයක් දැම්මනම් දෙපැත්තටම ඔන්න වර්ගයේ වර්ගමූලය කැපිලා ගියා. මේ පැත්තේ R තනි වුණා. R සමානයි. දරුවනේ මේ වර්ගමූලය මේ හැම මගුලටම වෙන වෙනම අයිති. මේ වර්ගමූලය මූටක් තියෙනවා මූටක් තියෙනවා මූටක් තියෙනවා. තුනේ වර්ගයේ වර්ගමූලය කියන්නේ. උතන මගුලේ 9 දාගත්තා 9 වර්ගමූලය. ආයෙත් අපි හොයපියා. ඒකයි මම දාගත්තේ නැත්තේ. වර්ගයේ වර්ගමූලය කැපුණා 3යි. ඊගේ වර්ගයේ වර්ගමූලය. යකෝ වර්ගයේ වර්ගමූලය කැපුණා. 3 වරක් 3යි. හරි. 20 වර්ගමූලය. දන්නේ නැහැ. කො 20 වර්ගමූල නෑනේ. දඩ ලස්සන සංඛ්‍යාව නෙවෙයි 20 කියන්නේ. 4ක් 4 16 5 වරක් 5 25. 20 දන්නේ නැහැ. 20 වර්ගමූලය ඒ විදිහටම කියනවා. ඉවරයි. හරි. මේක ලිව්වට පස්සේ ඔබට මේක සුළු කරගන්න බැරි නම් එච්චර මොඩයි නවා. උත්තරේ ලියන්න එකපාර ඉවරයි. ඕක කියන්නේ. මේක බල ප්ලෑන් පිට සෙට් වෙන්නේ. බලන්න සීදාවටම ලේසි. දඩ ගන්න ලේසි. ලකුණු 5ක් 6ක් හම්බ වෙනවා මෙතන. හරි ලකුණු 6ක් විතර හම්බ වෙනවා අතරම.
ලකුණු 6ක් විතර හම්බ වෙනවා. මේකට පස්සේ ඉතින් ලඝු ගණනක දාලා මේක සුළු කරන්න කියලා මොකක් හරි මම බලලා තියෙනවා. ඔකට ලකුණු 4ක් විතර හම්බ වෙනවා. 3ක් 4ක් හම්බ වෙනවා. මේ ඔය විදිහට තමයි ලකුණු බෙදෙන්නේ. මේ පොඩි සීන් එකෙන් පටන් ගන්න. පොඩි එකෙන් පටන් ගෙන දඩ ගේමක් දුන්නේ. ප්ලෑන් පිට සෙට් වෙන්න රයිට් හදාගන්නකො. මාර ලේසි. සුපිරි ගේමක් දැන් මේ කාලේ හොඳටම ඇති. හොඳටමත් ඇති. මම මේ YouTube ප්‍රශ්න පත්‍ර කෙරුවාම තව දින 3යි ඒකට. ආදී දැන් අදත් එක්කනේ 4ක් කිව්වේ. අද කරා ඉවරයි. ආයි ලබන සතිය හම්බෙන්නේ නැහැ. අපිට පස්සේ සතිය හම්බෙන්නේ. මේ දැනට සතියක් කර සතියක් කරන්නේ. දැන් අපි තියරි පන්තියේ දඩ ගේමක් දෙනවා. ඔයාලත් එක්ක ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. එතකොට ඔයාලට වැඩේ ඉර වෙන්නේ නැති වෙයි. එක සතියක පේපරේ ලියන්න කියලා තියෙන්නේ. ඉරිදාට 10 ඊට පස්සේ ඊළඟ ඉරිදා කතා කරමු. ෂේප් එකේ යන්නේ වැඩි. ප්‍රශ්න 10 ලස්සනට පේපර් 10 ලස්සනට ඉවර වෙයි. නොවැම්බර් මැද වෙද්දී. කියන්නේ නොවැම්බර් 8 වෙද්දී. ඊට පස්සේ දඩ ගේමක් දෙන්න ප්ලෑන් කරමු. එතකොට ඉතින් ආ YouTube පන්ති යන්නේ නැහැ. දඩ ප්ලෑන් පිට මගේ පේපර් සෙට් එක වෙනවම යනවා. කැමති උන් සෙට් වෙන්න. තියරි ක්ලාස් එකටයි මේකටයි දෙකටම ඇඩ් එකක් දැම්මා වගේ තමයි. ඇඩ් එකක් දැම්ම නෙවෙයි ඔබට ගොඩ දාන්න කියන්නේ. 1200යි ක්ලාස් ෆීස් ඔක්කොටම. يعني තියරියටයි ඩිස්කෂන් එකටයි පේපර් එකටයි ඔක්කොටම. ඉතින් හිතාගන්න කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද 1200 ක්ලාස් ෆීස් උනාට කියලා. ඉතින් ඒ අඩු කරලා මේ සාහනේ දීලා තින්නේ ඔයාලට ඇත්තටම මේ අමාරු කාලේ නිකන් තවත් පීඩනයක් කරන්න නැතුව දැන් ඔය ඊයේ පෙරේද කිරිපිටි සීන් එකකට දුන්නා නාතරලේ. ඒකෙන් අර ප්‍රෙෂර් එකකටපත් වෙද්දී අපිටත් ඒක බලපානවනේ කියලා වැඩි කරන්නේ නැතුව මේ ඔයාලට සාහනයක් ඇත්තටම දුන්නේ කොට දැමිය යුතුම හින්දා. මොකද ඔයාලා යම් කිසි හේතුවක් මත පන්ති එන්න විදියක් නැතුව හරි මොකක් හරි හේතුවක් මත ෆේල් වුණා කියන්නේ දරුවෝ ජීවිතේම ඉවරයි. අපි සාමාන්‍ය මිනිස්සුනේ බහුතරය. ඉතින් සාමාන්‍ය මිනිස්සු බහුතරයක්. එහෙම නැත්නම් ප්‍රධාන කාගේ හරි පුතෙක්වත් වෙන්න ඕන. එහෙමනම් අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. අනේ නිකන් හිටපන් මන් දෙන්න නැත්නම් ඉගෙන ගන්න නැත්නම් ආතලෙක හිටපන් දාගෙන හිටියාගේ මාතරගේ ප්‍රොෆෙසර් මේකේ ප්‍රොෆෙසර් ගණිතඥ අර තඥා කියලා දාගත්තා. වෙනම කාමරේ පුතොත් කියලා පේපර් එක ලියලා ඒ වගේ කරනවා නම් අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. දැන් එහෙම නැහැ. අම්මා ඉඳන් දැන් අහලා බලන්න පුළුවන්ද කියලා. ඔය ලෝ කොලෙජ් එකේ වෙනම කාමරයක් නෙම දීලා පේපර් එක ලියන්න. ඕලෙ වලට පුළුවන්ද කියලා අහන්නකෝ. විභාග ශාලාවට තව හොඳ උත්තර දාන්න කීප දෙනෙක් සබ්ජෙක්ට් එකට එක ගණන් කාමරේ කමන්නේ කියලා පේපර් එක ලියන්න වෙනම සප පහසුකම් දීලා. බෑනේ අපි සාමාන්‍ය මිනිස්සු. අපි සාමාන්‍ය විදිහට විභාගයට පෙනී සිටින්නේ. ඉතින් එතකොට ඒක යන්න උන විදියක් තියෙනවා. මේකට ඔයාලා මහන්සිලා වැඩ කරන්න ඕනේ. මොක තමයි ඇත්ත කතාව. ඉතින් මේකට දඩ ගේමක් දෙමු. ඒක දෙන්න මම බොක්කෙන් වැඩ කරනවා. ඒක ඉතින් මම විතරක් කරලා බෑ. ඔයාලට තමයි උන තියෙන්නේ. මට උන තියෙන එක Tamanට බහු වුණා නම් වැඩේ ගොඩ. ඒකට හැබැයි වෙලා වගේ කරන් යන්න ඕනේ. ඉන්නේ උන් කරනවා ඒකයි කියන්නේ. දැන් අපි රෑ 12 මාරට නිකන් කරන පන්තියේ ඇත්තටම ගෲප් ක්ලාස් එකේ මම කියන්නේ ගෲප් ක්ලාස් එකේ ඉන්නවනේ ළමයි 40ක් 50ක් ඉන්නේ 40ක් වගේ ඉන්නේ දවසකට සාමාන්‍යයෙන්. හරි 40ක් කියන්නේ. ඒ 40 දෙනා ගත්තොත් උන් ටික 12 මාරණකම් ඉන්නවා කියන එක පට්ට දඩේ. සිරාවටවත් දඩ. සතුටු යා එකෙන්ම ඉන්නවා කියන්නේ සුපිරි. ඊට කලින් යන්නේ උන් 10 මාට විතර යන්නේ උන් හිටියොත් උන් චොර. දැන් අර 40ම පංචකම යනවා කියන්නේ පට්ටේ. උන් සෙට් එකම දඩ. ඉතින් ඒකයි මේ කියන්නේ තවමත් එන්නේ නැත්තම් චොර වෙවි නම් ඉන්නේ තාම අරකට මේකට පැන චොර වෙවි නම් එන්නේ කරමු වැඩි. නැත්තම් එන්න එපා. ඔබට උමනාව නැත්තම් එන්න එපා. කොහොමද දෙලවනවනේ. මං තියාගන්නේ වැඩ කරන එකෙක් විතරයි. කියන්නේ තොපියෝ පුරුදු කරද්දි පුරුදු වෙන්නේ නැත්තම් ඵලයන් කියලා කියනවා. වැඩක් නැහැ තියාගන්න. නිකන් අපිව පෝසත් කරන්න වන් දෙන්නත් එපා. හරි මේ පේපර් ක්ලාස් එකක් ෆ්‍රී කරන්න පටන් ගත්තේ මේ කාලය තුල තවත් පේපර් ක්ලාස් කියලා තෝරලා ගාස්තුවක් දෙන්න බැරි. ඉතින් ඒ තත්ත්වයේ තේරුම් ගන්න දඩ ගේමක් දෙන්න. දඩ ගේමක් දෙන්න පුළුවන් ඔයාලට. ඔයාලට බැරි නෑ. පුළුවන් ඒකට සුපිරි ගේමක් දෙන්න සෙට් වෙන්න. මොච්චරයි කියන්න තියෙන්නේ. දාගන්න මේක. දාලා ඔය ඉතුරු කැලේ ගියවල ලබ්බනක දාන සීන් එක කරා.
ඇතිලා දැන් මේකට දෙමු ගේමු. දැන් මේක බව පෙන්වා කියන සීන් එක හරිනේ. දැන් බව පෙන්වුවාට පස්සේ මොකද කරන්නේ කියන්න බලන්න. හරි. බලන්න සිද්ධිය මොකද කියන්නේ කියලා. බව පෙන්වා ඒ සමානයි 3.25 විට කියලා දීලා තියෙනවා. එහෙනම් ඒගේ අගය ගන්න ඕනේ 2.35 sorry 3.25 කියලා 3.25 විට R හි අගය ලඝු ගණක වගු ඇසුරෙන් සොයන්න. හරි R හොයන්න තමයි සීන් කරන්නේ. මේකේ එකක් ඉන්නවනේ. දැන් මේ හොයාගත්ත එකේ එකක් ඉන්නවනේ. එතනට 3.25 දාලා දඩ ගේමක් දෙන්න ලඝු වලින්. හරි ඕක තමයි කරන්න හදන්නේ. හිමීට සෙට් වෙමු. ලඝු පොත ගන්න අරන් හිමීට සෙට් වෙමු. බලන විදිහත් එක්ක ෂේපා කියලා දෙන්නම්. ආයි මුල ඉඳන් ලඝු කරන්න බෑ. සරලයි. හරි. ලඝු ගන්න කෙනෙක් ඉන්නවනම් බලන්න අනිවාර්යෙන් ලඝු ගන්න. 10 පන්ති ඉඳන් ඉගෙන ගත්තේ ලඝු. ඊට පස්සේ 10 ඇන්ටිලොක් කරා. ඊට පස්සේ ඊකරේ 1 10 අතර සංඛ්‍යා සහ ඊට වඩා ලොකු ඒවා. ඊට වඩා කුඩා සංඛ්‍යා කොහොමද කියලා 11 ඉගෙන ගන්න. පළවෙනි වාරේ ඉතින් ඒවා අමතකයි බලන්න. දැන් R ලියා ගන්න. R සමානයි 3a කියද්දි 3a වෙනුවට ලියන්න 3 වරක්. a ඉන්න තැනට දාන්න 3.25. බෙදීම මූල 20ක් නේ තියෙන්නේ. දෙමු දැන් කියමු. මේක ගාණි කියන්නේ ලඝු ගණක වගු ඇසුරෙන් හොයන්න කියලා. එහෙනම් ලඝු පොත ගන්නවා. ලඝු පොත ගන්න. මම ඔයාලට කියලා දුන්නා දැන් තුන්වෙනි වාරේ තීරි කරපු නිසා කියන්නේ අපිට මේ ලඝු පොතේ එයාලා දෙන ගණිත වගු පොතේ පළවෙනි පිටුවේ තමයි මේ පළවෙනිට පෙරළුවම තමයි ලඝු ගණක වගුව තියෙන්නේ. ඊට පස්සේ ප්‍රකෘති සයින් ඊට පස්සේ ප්‍රකෘති ටැන්ජන් ඊට පස්සේ තියෙන ලඝු ගණක සයින් ලඝු ගණක ටැන්ජන් කියන ඒවා බලන්න යන්නේ එපා ලඝු ගණක වල. මාතෘකාව ලඝු ගණක වලින් පිට සයින් ටැන්ජන් වලට යන්න එපා. පළවෙනි පිටුවේ තියෙන ලඝු ගණක ටික විතරක් බලන්න ඕක ඔළුවේ තියාගන්න. මාතෘකාව බලලා ඉන්න මෙතන ලඝු ගණක කියලා තියෙන්න ඕනේ. හරි. මේක බලන්න ලියාගෙන ඉන්නකො ලස්සනද? ලොග් දාන්න. ඔන්න මේකට ලඝු දාන්න යන්න. ලඝු ගණක ඇසුරින් මේක හොයන්න යන්න. now පළවෙනියටම අපි මේකට ලඝු දාමු 3 වරක් 3.25 බෙදීම මූල 20ට ඔන්න මම ලඝු දානවා. සමස්තයට ලඝු දාන්නේ නම් කෙලින්ම වරහණක් දාලායි වැඩේ පටන් ගන්න. දැන් දරුවනේ මේ log කියන එක මෙයාටත් අදාළයි මෙයාටත් අදාළයි මෙයාටත් අදාළයි. හරි හැමෝටම log බලන්න. වෙන වෙනම මම ලියනවා. ලඝු 3 right log 3 ගුණ කිරීමක් කියන්නේ එකතු වෙන්න ඕනේ log 3.25 බෙදීමක් කියන්නේ අඩු වෙන්න ඕනේ log LG මුල 20 මේ log කියලා LG විතරක් දාපු එකත් ඇයි කියලා මතකයි නේද ලඝු 10 පාදයට කියන එක තමයි අදහස. හරි. දැන් මූල ගණන් ඉන්න බෑ දරුවෝ මේ ලඝු ගණකවල. එහෙනම් 20 කියන්නේ වර්ග මූලයනේ 20 වර්ග මූලය. මේවා ඉන්න බෑ වර්ග මූලෙ ඉන්න බෑ. වර්ග මූලය කියන්නේ වර්ගය කියන්නේ දෙවෙනි බලය. වර්ග මූලය කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ 20 භාගය වෙනි බලය. ඔක මතක තියෙන්නේ. හරි. දැන් ඔක ලියුවොත් මම නැවත LG 3 එකතු කිරීම LG 3.25 අඩු කිරීම LG 20 භාගය. බලය ඉන්නත් බෑ. ලඝු වල බලය ඉන්නත් බෑ. දැන් මේ බලය යන්නත් ඕනේ. මේ ලඝු ගණකේ ඉස්සරහට. දැන් අවසාන වශයෙන් log ටික ලියවෙන්නේ මෙන්න මෙහිම log 3 එකතු කිරීම log 3.25 අඩු කිරීම භාගයයි log 20 ඔන්න ලියන ක්‍රමය. හරි නේද? shape එකේ දඩගේමක් දෙන්න. දැන් O level මට්ටමේම ප්‍රශ්නයක් ඕක නම් දැන් ඔය හදපු ගාන සම්පූර්ණ O level type මයි. ඔය set එක මෙහෙම එන්නේ. දැන් උතන O level type එකෙන් මෙහා ඒව නැහැ. අර පළවෙනි වාරේ තීරි වගේ කොම්පාර්ට් කරපුවා නැහැ. දැන් දෙවෙනි වාරේ තීරි කරගෙන ඔක්කොම මේ ඉගෙන ගත්ත ඒවා තමයි set වෙලා යන්නේ. ඉතින් ඒකට කොම්පාර්ට් ගන්න නැහැ ඇත්තටම. බස්නායිට බලත් පේපර් එකක් නේ. කොම්පාර්ට් ගන්න නැහැ මේක ඇත්තටම. يعني මේක ආයේ O level වලට කියලා එකතු වෙන්න දෙයක් නැහැ. දැන් තුන්වෙනි වාරේ මේ කොටසටම එකතු වෙන්න දේවල් නැහැ. ඉන්න ඔළුවේ තියාගෙන හදාගෙන හරි. මම ඊට පස්සේ ඔයාලට කිව්වා මේකට අමතරව දෙයක් කරන්න කියලා. එන මෙහෙම දෙයක්. මේ තියෙන එක්කෙනා විද්‍යාත්මක අංගණයෙන් ලියන්න කිව්වා. ඒ කියන්නේ 1 10 අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදිහට. නම් 3 ගුණ කිරීම 3මනේ. කීයෙන්වත් 10 වවුන්නේ නැහැ 10 බිඳුවයි කියලා තමයි දෙන්නේ. ඇයි එහෙම කරේ? මේ 10 බලයෙන් තමයි ලඝු ගණකයාවේ බිඳුවයි දශම කියන උත්තරය. හරිද? 3.25 කියන එක නා ගත්තොත් ඒකත් කොහොමත් 1 10 අතර ගාණක් 3.25 කියන්නේ 1 10 අතරනේ 3 දශම ගාණක් කියන්නේ. අ 10 කීයක්වත් උන්නේ නැහැ. එහෙනම් 10 බිඳුව වෙනි බලය ආයෙත් එන්නේ බිඳුවයි දශම උත්තරය. මොන පූර්ණාංශය ගන්න. මේක log 20 කියන්නේ
20 කියන්නේ ඔන්න කියලා වෙනවා. 20 කියන්නේ ඉතින් 1.10 අතර ගානක් නෙමෙයි. එහෙනම් මේක ගන්න වෙන්නේ 2.0 කියලා. දශම තිත මෙතනට තියාගන්න. අපි දශම තිත මෙතනින් තිබ්බොත් මෙහා ඇත්තටම එකක් දකුණට පයින්න වෙනවා. ඒ කියන්නේ 10 ඍණ 1 වෙනි බලයක් එන්න වෙනවා. ඍණ 1 වෙනි බලය කියන්නේ ඔන්න සෝරි 10 පළවෙනි බලයක් නේ. සෝරි ඍණ එකක් ඉන්නේ. 10 පළවෙනි බලයක් නෙමෙයි. ඒ දශම තිත දකුණු අත පැත්තට එකක් යන්නේ. අපි දන්නවනේ සංඛ්‍යා රේඛාවේ දකුණු අත පැත්තට යනවා කියන්නේ සංඛ්‍යා රේඛාවේ දකුණට කියන්නේ මෙහෙට. ඒ කියන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ 1යි ධන 1යි. වමට ආවොත් තමයි ඍණ එකක් වෙන්නේ. දැන් එහෙනම් එන්නේ උත්තරේ 1.0 කීයක් හරි. මෙතන ඍණ භාගයයි කියලා කැලක් තියෙනවනේ. ඒක කියන ඍණ භාගය වරක් මොකක් හරි එකක් තමයි එන්නේ. හරි. මෙතන දාන්න. මේක ඉතුරු කොටස ඒ කියන්නේ මේ දශමාංශය මෙන්න මෙතනට එන්න ඕන ගණන් ටික තමයි ලඝු පොතෙන් හොයාගන්නේ. හරි. ෂේප් එකේ සෙට් වෙන 3 කියලා කියන්නේ 3යි පිටිපස්සට ඕන තරම් බිංදු දාගත්තා. එහෙනම් ලඝු පොතේ බලද්දී ඔබ බලන්නේ 30 බිංදුව කීයද කියලා. 30 බිංදුව බලන්නකො 30 බිංදුව. 0.4යි ඔයාලට ගන්න පුළුවන් 0.0 කියලා මේක තියෙනවනේ. ඒකට පස්සේ එන ගාන මම කියන 4යි 7යි 7යි 1. 4යි 7යි 7යි 1. ඊළඟට 320 භාගයෙන් 32 5 32 5 බලන්න 32 5 5යි 1යි 1යි 9 5යි 1යි 1යි 9 මොන ලිය විදි ඊට පස්සේ මේක බලන්න 20 20 කියන්නේ 20 බිංදුව 20 බිංදුව කියන්නේ 3යි බිංදුව 1යි බිංදුව රයිට් ලඝු පොතෙන් ගන්න හරිනේ සිද්ධිය දැන් පාඩුවේ මේ දෙන්න එකතු කරගන්න තියෙන්නේ ඊට පස්සේ අඩු කරන්න ඕනේ මෙන්න මෙච්චර මොකද කතාව මේක මේකෙන් ගුණ වුණාම එක්වරක් මේ ගාන කියන්නේ ඒ ගානමයි. යා දෙකෙන් බෙදුනහම එක දෙකෙන් බෙදුනහම බිංදුවයි. දශම දිත තිබ්බා. මේක මෙහාට ගත්තම 13 දෙකෙන් බෙදෙන්න ඕනේ. 13 දෙකෙන් බෙදුනහම 6යි එකක් ඉතුරුයි. ඒකයි බිංදුවයි 5යි. හරි. මෙතන බිංදුවයි. එක එහාට ගියම ආයෙත් 5යි. ඔන්න උත්තරයක් තමයි. මුන් ටික නෝමල් පිට ලියන 0.4යි 7යි 7යි 1. එකතු කිරීම 0.5යි 1යි 9. අඩු කිරීම මේක. දැන් පළවෙනියට මේ දෙන්න එකතු කරගන්න ෂේප් එකේ එකතු කරගන්න. මම යෝජනා කරනවා මේක එකතු කරන එක බකපඬිතයෝ ටික ඔහේ එකතු කරන්නේ නැතුව තරහ නැතුව යටට ලියලා එකතු කරමු කියලා. එන පැත්තක ලියන්න 0.4යි 7යි 7යි 1. තරහ නැතුව මේක අනිවාර්යෙන් ලියන්න. කියලා වෙන්නේ නැහැ දරුවෝ මෙහෙම ලියුවහම. ඉන්ද දශම දිස එක කෙලින් හිටින්න ඕම ලියාගන්න. මාර වැදගත් දෙයක් තියෙනවා. කොච්චර පුළුවන් වුණත් ලියන්න. 1යි 9යි 10යි එකක් ඉතුරු. 7යි 1යි 8යි 1යි 9යි. 7යි 1යි 8යි 5යි 4යි 9යි. උත්තරේ ඉන්නේ 0.9යි 8යි 9යි බිංදුව. එයාගෙන් අඩු වෙන්න ඕනේ 0.6යි 5යි බිංදුවයි 5. මේකෙන් අඩු කරන්න මේකෙන් අඩු කරන්න අනේ යට ලියන්න මේකෙන් අඩු කරන්න 0.6යි 5යි බිංදුවයි 5. එක කෙලින් ලියා ගන්න දශම ටික හරිම ලීසි විතර ගන්න හදන්න. 0.5ක් බෑ එකක් ඉල්ලගත්ත 10න් 5ක් 5යි. මෙතන දැන් 8යි ඉන්න එකක් දුන්නානේ 8න් බිංදුවක් 8යි. 8න් 5ක් 3යි 9න් 6ක් 3යි 0.3යි 8යි 5යි කියලා එන්නේ නම් 0.3යි 8යි 5. යෝග දවසන උත්තරේ නෑ නේද? මේ මොකක්ද හෙව්වේ? මේ ලඝු උත්තරේ හෙව්වේ. ලඝු දැම්මේ කවුද? අපි අයින් කරපන් ලඝු වෙයි. ලඝු මවුලක් අපිට වැඩක් නෑ. ලඝු අයින් කරන්න. එහෙනම් දැම්මේ ලඝු ගණක ඇසුරින් සොයන්න කියනනේ කිව්වා අපි ගාව කැල්කියුලේටර්ස් නැති හින්දා මේ ඉස්සර හොයපු විදිහ කැල්කියුලේටර් නැති කාලේ යා ලඝු දාලා හිමු දැන් මෙයාගේ ලඝු අයින් කරගන්න ප්ලෑන් කරන්න දාපු එක අයින් කරමු අපරාධනේ දැන් නැත්තම් ගුණ කරපන්කෝ මේ බෙදපන්කෝ මූල 20 බෑනේ කරන්නේ ඒකයි හරි දැන් මේකට ඇන්ටිලොග් දානවා එහෙනම් ඇන්ටිලොග් ලඝු අයින් කරන්න යන්නේ ප්‍රතිලඝු බලන්න යන්නේ 0.3යි 8යි 5 දැන් ලඝු ගණක බලපු එකේ රිවර්ස් එක ඇන්ටිලොග් කියන්නේ. මේකේ පූර්ණාංශය ආවේ කොහොමද මේ වගේ? මේ 10 බලය. එහෙනම් මේ තියෙන්නේ යම් කිසි එකක 10 බලයක්. ඒ කියන්නේ 10 බිංදුව. බිංදුව කියන්නේ 10 බිංදුව විදිහට. right. 33යි 85. මෙයා ඉන්නේ කොතනද බලන්න. ලඝු පොතේ ඉන්න තැන. ලඝු පොතේ 33යි 85 කියවන්න එපා. එහෙම හරිම කැතයි. ඒ 33 8 5 බැලුවොත් ඔබට කෙලවෙනවා. කියවද්දි කියවපන් මේක 3300 රූපයි. වැරදීනේ අපු ගණන්. දශම කියවන්නේ 0.3යි 8යි. හරි. ඒ මවුල මේකට දාගනින් උඹලට කෙලවෙනවා. දැන් අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ දශමයෙන් පස්සේ දශම තිතෙන් පස්සේ තියෙන ටික මේ තියෙන ටික කොහෙද ඉන්නේ කියලා බලන්න ඕනේ. මේක ඇතුලේ 3300. නැත්නම් 33 එකක් බැලුවොත් ඉවරයි. මේක ඇතුලේ කියලා කියන්නේ මේ ඇතුලේ මේ කොහෙද එහෙම එකක් තියෙන්නේ කියලා හොයන්න. 33 එකක් බලන්න යන්නේ නැහැ.
කොහෙද මේක ඇතුලේ කොහෙද ඔහොම ඉලක්කමක් තියෙන්නේ? මූ ඉන්න තැන. දැන් මං කියලා දීලා තියෙනවනේ. පොලිමක මට කියන්න පුළුවන්. පළවෙනි පොලිමේ එහා කොටේ ඉන්න එක. කියන්න පුළුවන්. හරි. එහෙම කිව්වේ හරි. ඊට අමතරව ඒ උගේ නම දන්නේ නැත්නම් එහෙම කියන්නේ. එහෙම කිව්වම ඌගේ නම කියනවා. මට ඊට පස්සේ කියන්න පුළුවන්. නම කියලා රයිට් අපි හිතමු මොකක් හරි සීරිමාල් කියලා. සීරිමාල් කියනවා. එතකොට ඌ කියන්නේ ඌ ඉන්න තැන. හතරවෙනි පොලිමේ ආ මෙතන ඉන්නේ. අයිම කියන්න පුළුවන්. ඒ වගේ 3385 ඉන්නේ කොහෙද බලන්න. හරි. බලන්න. ආයිත් ඌ ඊට වඩා කාලේ ගන්න ඕනේ. එහෙම එකක් නැහැ නියම. 3385 අනේ තියනවද? 3300 තියෙනවනේ ෂෝක් තියෙනවා sorry 3385 මේ හරි විදියට ඉන්න දුවේ උඩ ලුවන් නම් කරගෙන 3385 හරි උින්නේ කොතනද 21 වෙනි පීලි 8 වෙනියට 21 කියන්නේ 2 1 8 හරි කලබල නැතුව අහන්න දැන් මේ කියන එක අපිට ලඝු පොතෙන් ගන්න පුළුවන් වෙන්නේ 1යි 10යි අතර සංඛ්‍යා විතරයි. ඒකනේ මේ විද්‍යාත්මක අංගනේ කියලා තියෙන්නේ. දශම දිස තියාගන්න මෙතනට. ඔය ලඝු පොතෙන් ආව උත්තරේ ඉන්නේ 1.6ක් සහිතව 2.1. ඊට ගැළපෙන විදිහට මේක සුළු කරන්න. 10 බිංදුව කියන්නේ දශම දිස කොහෙවත් යන්නේ නැහැ අකෝ. එකක් තිබ්බනම් දශම දිස දෙකක් මෙහෙට යනවා. දෙකක් තිබ්බනම් දෙකක් යනවා. ඍණ එකක් තිබ්බනම් මෙහෙට යනවා. ඕකයි කතාව. එහෙනම් දැන් කොහෙටවත් යන්නේ නැහැ. ඕකම තමයි. 10 බිංදුවයි කියන්නේ එපා උත්තරේ. ඕනම සංඛ්‍යාවක බලය බිංදුවයි නම් ඒකේ දර්ශකයේ බිංදුවයි නම් අගේ එකයි. ඕක කොහොමමයි උත්තරේ කියන්නේ 10 බිඳුව වෙන එකනේ 2.1ට වරක් 1 කියන්නේ 2.1ටම තමයි ප්‍රශ්නේ පොඩ්ඩක් ආයෙ බලන්න ආසන්න වාරි මොකක් හරි කිව්වද යාලා ලඝු ගණ නෑ r කියාගේ ලඝු ගණක වගු ඇසුරින් සොයන්න කියලා කියන්නේ ඒක ඔච්චරයි යාගේ r කියාගේ ඔන්න ආව ඉවරයි දීලා තිබ්බේ මොනවද ඒකක මෙයාලා ඒකක පාවිච්චි කරලා තිබ්බේ මොනවද අන්න ඒකත් බලන්න මෙයාලා ඒකක පාවිච්චි කරලා නෑ ඒට දාලා නෑ ඒකකට එහෙනම් මොහොම තියන්න. ඒ නැත්තම් සෙන්ටිමීටර මොකද්ද කියලා දාන්න ඕනේ. ඒක තමයි කතාව. ඔන්න r ගියාගේ ඉන්න 2.1 1.8යි කියලා නතර කරගෙන මේක සෙන්ටිමීටර නම් මම කතා කරන්නේ නැහැ. ඒක මොහොම තියලා නතර කරලා. අදිස්සියව t කියන්නේ 3.2යි සෙන්ටිමීටර කියලා තිබුණා මේක සෙන්ටිමීටර නෑ. මේක මීටර නම් මේක මීටර නෑ. තමයි ඔච්චරයි කතාව. ඉවරටම කියලා බලන්න සිද්ධාන්තය හරිම ලේසි. පොඩ්ඩක් විභාගයේ සමහර විඩ වෙනස් වෙන්න පුළුවන්. ආසන්න පූර්ණ සංඛ්‍යාව. ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙක තමයි. මේ මෙතන එකනේ. පහව පහට වෙන්න එකක් එකතු වෙනවා. ආසන්න පළමු දශම ස්ථානයේ එකතු. මෙතන 8යි පහව පහට වැඩි. ඒ කියන්නේ මූට එකක් එකතු වෙනවා. 2.2 තමයි ඔන්න ආසන්න පළමු දශම. අහලා නැහැ මෙහෙම එකක්. ඒකට උත්තරේ ඔන්න නතර කරන්න 2.1යි 8යි. අද කරන්න පට්ටලී ඉසි යෝගා.
right දැන් අපි යන් ජ්‍යාමිතිය ගණන් බලමු ජ්‍යාමිතිය එකකුත් බලමු දැන් වැඩක් නැහැ නේ මේ විතරක් කතා කරලා ජ්‍යාමිතියකෙත් මම 9යි 10යි කියන දෙකෙන් තෝරගන්නම් ගොඩක් කට්ටිය ආපු එකක් 9 මොකද 9 රූපෙකුත් නැහැනේ අයින්ද 9 තෝරගන්නම් 9ක් ගන්නම් අද ඊළඟ දවසේ සෙකන්ඩ් පේපර් එකක් කතා කරද්දී ගැන දැන් මේ 7 වෙනි එකනේ 9ද මේ 6ද 7ද පේපර් එක මතලක් නෑ හරි කීය හරි මොකක් හරි 7 නෙමෙයිනේ 9 වෙනි කායි සෙකන්ඩ් පේපර් යන්නේ ඒකෙදි ආයෙ දඩගීමක් දෙන්න ජ්‍යාමිතියේ මේ කොට සෑරෙන්න ඉතුරු එකට කරලා නැති જાතිය ඕක එතකොට හැමෝටම ඔය ප්‍රී ක්ලාස් එකට සම්බන්ධ වෙන උන්ට දඩ වැඩක් කරනවනේ නිකන් අපරාධේ හරි මම මේ ඔය 10න් නතර කරලා කියන්නේ පේපර් ක්ලාස් එක අපි සම්පූර්ණයෙන් ෆුල් රිවිෂන් වෙන්න සම්පූර්ණයෙන් කරනවා කියු එක උතරින් නතර කරන්නේ වෙන කිසිම හේතුවක් හින්දා නෙවෙයි නතර කරනවා කියලා අදහස් කරන්නේ කාව තමාරු දෙවීමක් නෙවෙයි ඉතින් පන්තිය නතර කරන්නේ දැන් මේ කරන විදිහට දැන් මේ ප්‍රීමියර් ලයිව් ප්‍රීමියර් එකක් විදිහට කරද්දී ඊ වෙලාවට සම්බන්ධ නොවන අනිත් අයටත් ඉඩකඩ දෙන්න ඕන හින්දා මේක කරේ. මේකේ නොබලනම සෙට් එකකුත් තියෙනවා. ඒක තමයි දුකට කාරණේ. තියරි එන එකෙක් මොකෙක් හරි මේක නොබලනවා කියලා කියන්නේ. පව් ඇත්තටම පව් අපරාධයි. ලොකු පිරිසකුත් නෑ ඉතින් මේකේ පේපර් එකට එන්නේ. ඉතින් අපි මේක මෙතනින් නතර කරලා දඩගීමක් දීලා වෙලාවක් දාගමු අපි. ඉරිදරයටම හැමෝටම පුළුවන් නම් බොහොම හොඳයි. එහෙම බැරි නම් අපි වෙලාවක් වෙන වෙලාවක් කතා කරගෙන දාගමු. ඒ වෙලාවට ලයිව් ප්‍රීමියර් එකකින් අපි ඔකට සෙට් වෙමු. එතකොට මේ පන්තියට එන කාටවත් ඒකින් බාධාවක් වෙන්නේ නැහැ. තියරියෙන් නැති එකට පේපර් එකට එන්න බැරි කරන එකක් කරන්නේ නැහැ. පේපර් එකට එන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මගේ පේපර් එකට එන්න පුළුවන්. පුළුවන්. ඒකට දෙන්නම් chance එක. තියරි එනවනම් බරෙන්. එන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. අවුලක් නැහැ. ඒකට ඉතින් උදව් කරන්න විදියක් නැහැ. මේ සිස්ටම් එකෙන් යන්නේ. ඒක වෙනම ප්‍රීමියර් කරන්න බෑ. බලමු අපි ක්‍රමයක් හදන්න බලමු. එහෙම නැත්නම් ඉතින් වැඩ කරන්න ඉතරයි කියන්නේ ඉතින් වැඩ කරන්න මොනවා කරත් කමන්නේ වැඩ කරන්න මොකක් හරි දෙයක් Tamanට කරගන්න. මේ වෙලාවේ ඕක දැනිලා නැත්නම් හිතට ඉවරයි. හරි බලන්න උරව වෙන එක. ABC සමද්විපාද ත්‍රිකෝණයේ right අඳින ත්‍රිකෝණය shape එක එහෙම දෙන්න පටන් ගන්න රූපය ඇඳලා ඔහේ යන්න එපා රූපය ඇඳලා පටන් ගන්න. අන්න මම පටන් ගන්නවා. ඔන්න ABC ත්‍රිකෝණය නිකන් ඇඳෙනවා. නිකන් ත්‍රිකෝණයක්. ABC සමද්විපාද කිව්ව ගමන් දන්නවා පාද දෙකක් සමානයි කියලා. සමද්විපාද ත්‍රිකෝණයේ AB සමානයි AC. මම නිකන් ගන්න A B C කියලා ත්‍රිකෝණය. AB සමානයි AC කිව්ව ගමන් රූපේ ලකුණු කරන්න AB පාදයයි AC පාදයයි සමානයි කියලා. ඊට පස්සේ කියනවා AB හි මධ්‍ය ලක්ෂ්‍ය D කියලා. AB ගේ හරි මැද. මෙන්න මෙතන. ඒක D ලු. හරි කලබල වෙන්න එපා. D ලු AC පාදය F දක්වා මොකක්ද එකක් කියනවා. තේරෙන්නේ නැහැ. AC පාදය මු F දක්වා දික් කර ඇත්තේ මේක F දක්වා කියන්නේ මේක තව දික් වෙනවා රයිට්. වගේ සිංහ. AC පාදය F දක්වා right F දක්වා දික් කර ඇති මෙයන් F දක්වා දික් කර ඇති DB මේක මේ කැලල සමානයි CF මේ C ගෙන් ඉඳන් F ට තියෙන දුර මේ කොටස් දෙක දැන් මකන්න නැත්නම් වැඩි පැටලෙනවා. දැන් අපි දන්නවනේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් මේ AB සහ AC සමානයි කියලා කිව්වා. හරි. කලබල වෙන්න එපා. මේ AC පාදේ දික් කරනවා නැත්නම් CA පාදේ දික් කරනවා AC දික් කරන්නේ C තමයි දික් වෙන්නේ F දක්වා දික් වෙනවා හරි ඒ දික් කරන්නේ DB මේ D නම් B මෙන්න මේ කොටස CF ට මෙන්න මේ කොටසට සමාන වෙන විදිහට හරි නේද කතාව තවමත් නොතේරුණු අයට මෙන්න මේකයි කිව්වේ මෙන්න මේ කැලල දිගින් සමාන වෙන විදිහට තමයි सेट करला තියෙන්නේ right ඊට පස්සේ DE රේඛාව කොහේ DE රේඛාව නෑ වෙන එකක් ගැන කියන මම දන්නේ නැහැ DE රේඛාව BC ට සමාන්තර වෙන DE රේඛාව BC ට සමාන්තර අම්මට සිරි BC ට සමාන්තර කියන්නේ මූට සමාන්තර මෙන්න මෙහෙට රේඛාවක් ඇඳලා තියෙනවා සමාන්තරයි ඉන්නේ කොහෙද දන්නේ නැහැ.
මෙහි E යනු AC මත පිහිටි ලක්ෂයක දඩ සීන් එක. E කියන්නේ AC මත කියන්නේ මේ රේඛාවේ හම්බෙන තැන මෙන්න මෙතන තමයි E ඉන්නේ. හරිනේ කතාව නේද? මුන්න සීන් එක සෙට් වුණා. හරි. ඇත්තටම මාත් දැන් ගන්න කියන්නේ. හරි. ඇත්තටම සිරාවටම කියන්නේ. එතකොට බලාගත්තා කියන්නේ ඔයාලට මම කලින් සිරාවට කියවලා සෙට් වෙලා ඉන්නේ පේපර් ක්ලාස් එකට නම්. ඒ කියන්නේ දැන් අපි තියරි නම් මේ වැඩ ටික මේ ටිකම කරනවා කියලා අරමුණක් ඉන්නේ. දැන් පේපරේට සිරාවටම මම කියවලා ගාණ දාන්න කියවලා ඒක හරි ඒක දාන්න සතියකට කලින්. ඉතින් එතකොට එහෙම දාපුවාම ගාණ දාන්න කියවලා කියන්නේ මේ පේපර් එක හොඳයි කියලා තීරණය කරා. මේ ගාණ කලින් හදන්න නැතුව මේ දැන් සෙට් වෙන්නේ. එතකොට ඔයාලට බලාගන්න තියෙන්නේ මම සෙට් වෙන්නේ කොහොමද මේක? ඒක තමයි ඔයාලා කරන්න ඕනේ. නැතුව තියරි ගැනීමක් නෙමෙයි මේක කරන්නේ. මූ කොහොමද ගානට සෙට් වෙන්නේ? මොනවද පාවිච්චි කරන උපක්‍රම? ඒව තමයි ඉගෙන ගන්න ඕනේ. ඔකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරි. ඊට දෙමු. BC හා DF රේඛාව. BC හා DF රේඛා. DF රේඛාවක් නෑ නේද ගන්න එහෙනම්. DF. DF රේඛා. මේ F. right. DF රේඛා G හිදී ඡේදනය වේ. මේ කැපෙන තැන G ලු. හරිද? G. G හිදී ඡේදනය. මෙම දත්ත ලකුණු කරන ලද දල රූපයක් ඇඳ ඉවරයකෝ. ඇඳ GC සමානයි 4න් 1යි BC බව සාධනය කරන්න. මට තේරෙන්නේ නැහැ ටිකක් බයක් විතරම භාගයේ සිරාවටම බය හිතනවා. භාගයකුත් තියෙනවා වගේ. මොනවා හරි කරන්න හිතන්න ප්ලෑන් එකක් විතර එන්නේ GC මේක හරි මේ කැලල BC මේ සමස්තේ උගෙන් 4න් 1 මූගෙන් 4න් 1ක් මේ කැලල කියලා පෙන්නන්න කියලා කියන්නේ එක පාරට ලොකු සීන් එකක් සිරාවට ක්ලික් වෙන්න ඒකට රූප ඇඳගත් එකත් ලොකු දෙයක් නෙමෙයි හොඳයි හිමීට අපි කතා කරමු මම දන්න දෙයක් කියන්නේ මට දැනෙන දෙයක් තමයි මෙතන සමාන්තර රේඛාවක් ගැහුවා කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට සෙට් වෙනවා. ද කාර කියන්නේ කොහොමද එයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයක් වෙන්න නම් පාදයක මධ්‍ය ලක්ෂයයි අනිත් පාදයේ මධ්‍ය ලක්ෂයයි අරගෙන යා කරලා දන්නේ නැහැ නේ කියලා. දන්නේ නේ. මධ්‍ය ලක්ෂ දෙකද යාවුනේ කියලා දන්නේ නැහැ. මූ මධ්‍ය ලක්ෂයද කියලා දන්නේ නැහැ. නෑනේ ඊගේ විලෝමය මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මල ප්‍රමේය නෙවෙයි ඒක විලෝමය වුණා. මල ප්‍රමේය විලෝමය. ඒත් නෑනේ. ත්‍රිකෝණයේ එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට සමාන්තර රේඛා. මූ මධ්‍ය ලක්ෂයද කියන්න දන්නේ නැහැ. yes. වට්ටම yes. බෑ කරන්නේ. අතරම බෑ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාන්න බෑනේ නේද? ඒ කියන්නේ තේරෙනවනේ සීන් එක. නෑ මූ මධ්‍ය ලක්ෂය කියලා හොයාගන්න ඕනේ. තාම දන්නේ නැහැ. හොයන්න try එකක් දෙමු. සිරාවටම දෙන්න පුළුවන්. පොඩි try එකක් දීලා බලමු. මොකද කියන්නේ? පොඩි try එකක් දුන්නොත් බැරි වෙන එකක් නෑ කියලා හිතෙනවා. ඒත් වෙන මොකුත් කරගන්න බැරිද මේක? මොකද කරන්න පුළුවන් ඇත්තටම. නිකන් පොඩි ගේමක් දෙන්න ප්ලෑන් කරන්න. දන්නේව තියෙන්නේ. මේකයි සමානයි කියලා දන්නවා. ඔන්න දඩ සීන් එකක් මගේ ඔළුවට එනවා. මේ කෑල්ල x නම් නිකන් කියන්නේ පොඩි ආතල් එකක් දෙන්නේ. මේ කෑල්ල x නම් මේ කෑල්ල x එකඟයි නේද? ඔව් ඒක දන්නවා. වෙන මොකුත් නැහැ. ගානේ කිව්වා මතකද? ඔන්න කෑල්ලක් මේ කෑල්ල මිස්සුනොත් අර මධ්‍ය ලක්ෂ ප්‍රමේයට එන්ට වෙන්න තියෙන තැන් ටික දැන් මම කියද්දි මේක මධ්‍ය ලක්ෂය කියලා හඳුනාගෙන ඉන්න බෑ. මම කිව්වනේ. ඒක මග හැරුණොත් ඉවරයි. මේ බලන්න. AB මධ්‍ය ලක්ෂය DV කියලා දුන්නා. දඩ සීන් එක යකෝ මූ මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙන්නේ. මේක මධ්‍ය ලක්ෂය. ඔන්න D මධ්‍ය ලක්ෂය. මූ මධ්‍ය ලක්ෂය. ඌ මධ්‍ය ලක්ෂය කිව්ව ගමන් යකෝ මේ කැලලත් ඒකට සමානයි. ඔන්න රූපේ ලකුණු කරද්දී අමතක වෙච්ච දඩම සිද්ධි. ළමයි අමතක කරනවා. ඕකනේ කෙලෙන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය සමහර කනාවට වගේ දානවා. දැන් මේකට ඔක් කරන්න ඉන්න බා. අපි දන්නේ ඊ කියන්නේ මධ්‍ය ලක්ෂයද කියලා එකක් කිව්වේ නැහැ. මේව කිව්වේ නැහැ.
හැබැයි D මධ්‍ය ලක්ෂ්‍ය කියලා දීලා තිබ්බා. එහෙනම් අපි වරද්දගත්ත පළවෙනි තැන ඔන්න ඉගෙන ගන්න වරදින තැන ඉගෙන ගන්නවා කියන්නේ ඕකට හරියද? දැන් මම ඕක හරකා වගේ දඩටම දාගෙන ගිහිල්ලා කිව්වනම් ලකුණු කරපම් මධ්‍ය ලක්ෂ්‍ය මෙතන කියලා D ලකුණු කරා. දාගෙන කියනවා ක්ලික් වෙන්නේ නැහැ. මේ ක්ලික් වෙන්න මේ වැරද්ද කරේ. සිරාවටමක් කරේ ඒක ක්ලික් වෙන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ හොඳට මතක තියාගන්න හරි දේ ඉගෙන ගන්න එකට නෙවෙයි ඉගෙන ගන්නවා කියන්නේ. ඉගෙන ගන්න පුළුවන් හරි දේ ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් ඔයාලා තර්ක කරන්නේ නැත්නම් වරදින තැන් මොනවද කියලා දැනගන්නේ නැත්නම් ඒක ක්ලික් වෙන්නේ නැහැ. හරිද? ඒකයි මේක මිස් කරලා ආවේ. D අණු මධ්‍ය ලක්ෂ්‍ය කිව්ව ගමන් ආය මතක තියාගන්න ඌව මැදින් ලකුණු කරාට විතරක් උඹලගේ ඇඟට ඒක දැනෙන්නේ නැහැ කියන එක. මුන් දෙන්නට ඉරි දෙකක් ගහලා හරි මොන මොකකින් හරි සමාන බව පෙන්න ගන්න. නැත්තම් ඉවරයි එළවෙනවා. හරිද? ඔය ඔළුවේ තියාගන්න. හරි ඔන්න වරදින් තරම්. right. දැන් සුපිරි සීන් එකක්. දැන් කියන්න පුළුවන් මේක x නම් මේකත් x යකෝ මේකත් x. හරි. දඩ සීන් එක. මේක x මේක x කියන්නේ මුන් දෙන්නගේ එකතුව 2x සමස්ත භාගය. ඌම නේද මෙතන ඉන්නේ? පට්ට සිරා මේකත් 2x. මේක තාම දන්නේ නැහැ මධ්‍ය ලක්ෂ්‍යද මොකක්ද කියන්නේ දන්නේ නැහැ. හරි. හැබැයි දඩ සීන් එකට මට සෙට් වෙන්න හිතනවා මෙහෙම. මට හිතන දෙයක් කියන්නේ. බලට හිතනවද නැද්ද මම දන්නේ නැහැ. මට හිතන දෙයක් මම මේ කියන්නේ. දැන් මම දන්න දේ ප්ලෑන් කරන්නේ. මේක පැත්තක තියලා මම දන්න දේ ප්ලෑන් කරන්නේ. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය තියෙනවා. ඒ කියන්නේ මට කෙලින්ම ගාන සාධනය පටන් ගන්න පුළුවන්. මට සාධනය පටන් ගන්න පුළුවන්. මම අල්ලගන්න දරුවෝ ABC ත්‍රිකෝණය විතරයි. ABC ත්‍රිකෝණය A කියලා ලියලා පටන් ගන්න මගේ ආතල් එක. හරි. ලියන්න ඕන. මේක මධ්‍ය ලක්ෂ්‍ය කියලා දන්නවනේ. එහෙනම් අපි ලියුවා ඇති AD සමානයි DB කියලා. හේතුව දීලා තිබ්බේ නම් தත්ත්වය. ඊළඟ එම නිසා කිව්වේ හැකි D යන AB හි මධ්‍ය ලක්ෂ්‍යයි හරි මධ්‍ය ලක්ෂ්‍යයි. ඊට පස්සේ තව